නමෝ තස්ස භගවතු අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද පින්වත් ඔබ හැමදෙනා සමගම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ස්වරය, බුද්ධ හඬ, ඒ වගේම බුදුරජාණන් වහන්සේ කතා කරපු භාෂාව මොකක්ද කියන කාරණාව සම්බන්ධව. බෞද්ධ ලෝකයේ තියෙන විවිධාකාර අදහස් මතිමතාන්තරයන් එකතු කරගෙන තේරවාදී ත්‍රිපිටක ධර්මයක් මුල් කරගෙන මට හිතුණා මේක කතා කළොත් හොඳයි කියලා. මොකද ඇත්තටම බුදුහාමුදුරුවෝ කතා කරපු භාෂාව මොකක්ද කියන එක සම්බන්ධව උන්වහන්සේ අදහස කොහොමද sannivedanaya කළේ කියන එක සම්බන්ධව අද වෙනකොට විවිධාකාර මතවාද මතිමතාන්තර අදහස් ඔස්සේ විශේෂයෙන්ම ලාංකීය බුදුන් සමාජය තුල පවා ශාල බෙදීමක් දකිමින් තියෙනවා. ඉතින් එහිදී මාගදී භාෂාව, තව විදිහකට කිව්වොත් පාලි භාෂාව, මාගදී භාෂාව, පාලි භාෂාව, සිංහල භාෂාව, මේක කියන භාෂාවන් ත්‍රිත්වයේ මුල් කරගෙන ලංකාව තුල අපි දකිනවා සමාජ මාධ්‍යවල සහ විවිධාකාර ස්වාමීන් වහන්සේලාගේ දේශනාවන් ශ්‍රවණය කරලා විවිධාකාර වශයෙන් මේ පිළිබඳව අර්ථකථන කරගෙන විවිධාකාර බෙදීමක් සමාජය තුළ, විශේෂයෙන්ම ලාංකීය බෞද්ධ සමාජය තුළ දකින්න නිසා මේ සෑම සියලු දෙයකටම මට උත්තර දෙන්න හැකියාවක් නැතත් මගේ හදවතට බුදුරජාණන් වහන්සේ දැනිලා තියෙන තරමින්, සද්ධර්මය ධාතුව දැනිලා තියෙන තරමින්, ආර්ය මහා සංඝයාගේ ගුණය දැනිලා තියෙන තරමින් මේකට අර්ථයක් දෙන්න ඕනේ කියන අර්ථයෙන්, මේක විමසන්න කියන අර්ථයෙන් මම අද මේ කියන කිසිම කාරණාවක් ඔබ පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයම, බුද්ධ අනුශාසනාව මුල් කරලා මේ කතා කරගෙන යන කාරණාව තුළ අදහස, මේ කියාගෙන යන මම සිංහල භාෂාවෙන් අද මේ විග්‍රහ කරගෙන යන විග්‍රහයේ අදහසම ඔබට වැටහෙවා කියන අර්ථයෙන් මම දේශනාව සිද්ධ කරන්නේ. ඒ අර්ථයෙන් මට හිතුණා මගේ පින්වතුනි මුලින්ම චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. අපි ඇත්තටම මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ පිළිබඳව අපි අද මේ ලෝකයේ තියෙන භෞතිකවාදී දෘෂ්ටි වලින්, විවිධාකාර සමාජ විද්‍යාත්මක කියවීම් වලින්, දේශපාලනික කියවීම් වලින්, මාක්ස්වාදී කියවීම් වලින් ආදී මොන හරි ලෝකයේ තියෙන විවිධාකාර කණ්ණාඩි වලින් අපි බුදුහාමුදුරන්ව කියවන්න ගියොත් අපිට බුදුහාමුදුරුව ගැන යම් කියවීමක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි ඒක අර ධර්මානුධම්ම ප්‍රතිපදාව ඔස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආකාරයටම ධර්මය දකින්නවාද කියන තැනට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් තථාගත බුද්ධ වචනයට අනුව බුදුන් දකින්න නම් ලෝකේ ක්‍රියාවලිය තේරෙන්නට ඕනේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන අර්ථයෙන්.
එතකොට ධර්මයේ තුලින් බුදුන් දැකීම තමයි ඇත්තටම විය යුතු කාරණාව. හැබැයි ධර්මයේ තුලින් බුදුන් දකින්නත් බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය ගැන අදහසක් අංශු මාත්‍රයක් හරි තියෙන්නට ඕනේ. නැත්තම් මේක අපි ධර්මයේ තුලින් බුදුන් දකින්න යනවා කියන එක තුල ආයි පුද්ගල සරණකට යන්න තියෙන ඉඩකඩ වැඩි. මෙතන පුද්ගල සරණක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම ඔබට ධර්මයේ දේශනා කරනවා. ඔබට මාව පේන්නේ මහා සංඝයා කියන තැනින් නෙවෙයි නම් ඔබ මාව දකින්නේ අතුරුගිරිය සුබෝධ කියන පුද්ගල චරිතය තුලින් නම් මාව දැකලා බණ ටික අහන්නේ සුබෝධ හාමුදුරුවෝ කියන පුද්ගලයා මත පිහිටියොත් ඔබට තෙරුවණ කෙරෙහි සද්ධාාවක් ඇති කරගන්න බෑ. සුබෝධ ස්වාමීන් වහන්සේ කියන කතාවත් අහලා ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි කියන තැනට තෙරුවන් ගුණේ කෙරෙහි මොනවද තෙරුවන් ගුණ? අපි හැමෝම ඕන තරම් පුංචි කාලේ ඉඳලා කියනවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු ආදී වශයෙන් බුදු ගුණ, ඊළඟට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ආදී වශයෙන් ධම් ගුණ, සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ආදී වශයෙන් සංඝ ගුණ කියන මේ තෙරුවන් ගුණයටයි නැඹුරු වෙන්න ඕන. පුද්ගලයෙක්ට නෙමෙයි. එතකොට මේ තෙරුවන කෙරෙහි ඒ ගුණ සමුදාය මහා ගුණාවබෝධය කෙරෙහි නැඹුරු වෙන්නට අපිට බුද්ධ රත්නය ගැන කතා කරන්න වෙනවා. ධර්ම රත්නය ගැන කතා කරන්න වෙනවා. මහා සංඝ රත්නය ගැන කතා කරන්න වෙනවා. එතකොට තෙරුවන ගැන කතා කරන එක හැර වෙන දෙයක් ධර්මානුශාසනාවක් විදිහට කරන්න නැහැ. එතකොට ඒ අර්ථයෙන් දැන් අපි සියලුම දෙනා වෙනුවෙන් මේ ලෝකයේ මේ මහා භද්‍ර කල්පයේ අපි මේ ජීවත් වෙන අන්තක් කල්පය තුල මේ අන්තක් කල්පයක් අවසානට ලඟ වෙමින් යන කාලේ පරමාවශ අවුරුදු 120ක් වෙච්ච කාලයක ලෝකේ ප්‍රඥාධික බුදුහරයාණන් වහන්සේලා නමක් විදිහට ලෝකේ පහළ වෙච්ච ශ්‍රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ස්වරය, උන්වහන්සේගේ හඬ, උන්වහන්සේ කතා කරපු භාෂාව මොකක්ද කියන එක සම්බන්ධව තේරවාදී ත්‍රිපිටකයේ සහ විශේෂයෙන්ම අටුවා සාහිත්‍ය මුල් කරගෙන තියෙන අර්ථකථන කිහිපයක් තියෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන කාරණාව නූතන තේරවාදී සම්ප්‍රදාය තුල පිළිගන්නේ මාගදී භාෂාවෙන් ධර්මයේ දේශනා කළා කියන එක. මේකට අර්ථකථන දෙකක් තියෙනවා අටුවාවේ. විශේෂයෙන්ම ඔය බුදුඝෝෂ ස්වාමීන් වහන්සේගේ විග්‍රහයත් එක්ක තමයි මේක තියෙන්නේ. ඒක හෙළා අටුවාව පාලියට පරිවර්තනය කරපු ඒ අටුවා සාහිත්‍යය තුල තමයි අත්‍තරම මේක විග්‍රහ වෙලා තියෙන්නේ. අපේ පැරණි තිබිච්ච කුරුන්දි අටුවා, පච්චරි අටුවා, මහාසාය අටුවා ආදී වශයෙන් කියන හෙළා අටුවාවම ඒ හෙළා අටුවාව පාලියට පරිවර්තනය වෙන්න යොදනවානේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ පැමිණීමත් එක්ක. උන්වහන්සේ සම්බන්ධව විද්‍යාකාර මතවාද අදහස් තිබ්බට මම ඒකක්වත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, පිළිගන්නෙත් නැහැ. මොකද බුද්ධඝෝෂ හාමුදුරුවෝ මෙහෙම හරි මේක පරිවර්තනය කරලා ඉතුරු කරපු නිසා තමයි ඒ ටික හරි අදට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් හෙළා අටුවාව විනාශ වුණේ කොහොමද? මේක ගැන විවිධාකාර මතවාද තියෙනවා. දැන් ඒක විනාශ වෙලා ඉවරයිනේ. දැන් ඒක අපිට ඒක ගැන කතා කරලා ඒකට බැනලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඒවා විනාශ කළේ අරයා මෙයා කියලා කාටවත් චෝදනා කරලා වැඩක් නැහැ. ඒක බුද්ධඝෝෂ හාමුදුරුවෝ කළාද අර වෙන කෙනෙක් කළාද ඒක අපිට අදාළ නැහැ. මොකද ඒක වෙලා ඉවරයි දැන්. දැන් මේ ඉතුරු වෙලා තියෙන ටිකෙන් මේ අටුවා සාහිත්‍ය පෙළදහම මේක විනාශ කරගන්න නැතුව මෙතනින් උපරිම ඵල ප්‍රයෝජනයක් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ අර්ථයෙන් මම මේ අර්ථය විග්‍රහ කරගෙන යන්නම්. මේ අටුවා සාහිත්‍යයත් එක්ක බොහොම ලස්සනට ගලප ගන්න පුළුවන් නිසා මේ කාරණාව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන එක තේරවාදී සම්ප්‍රදාය තුල පිළිගන්නේ මාගදී භාෂාවෙන්. දැන් මාගදී භාෂාව කියලා කිව්වහම අද කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු භූමියේ මගධ දේශයේ මිනිස්සු පාවිච්චි කරපු භාෂාව විදිහට. එතකොට මගධ දේශයේ රජුරෝ තමයි බිම්බිසාර රජුරෝ. එයාගෙන් පස්සේ අජාසත් රජුරෝ රජ වෙනවා. ඉතින් මේ භූමිය මේ මගධ දේශයේ මුල් කරගෙන තිබිච්ච භාෂාව තමයි භාෂාවෙන් තමයි ධර්මයේ දේශනා කළේ කියලා එක අර්ථයක් තියෙනවා. තව අර්ථයක් තියෙනවා ඔය මාගධී කියන શબ્ද රටාව නැත්නම් මගධ භාෂාව කියලා කියන්නේ මාගධී භාෂාව කියලා කියන්නේ සත්‍යයේ හැඟීම් භාෂාව කියන එක. ඒකත් විග්‍රහ කරනවා විශේෂයෙන්ම පොල්ලත්ත බුද්ධදත්ත හාමුදුරන්ගේ පාලි සාහිත්‍ය පොතේ මේ කාරණා හොඳට විග්‍රහ කරනවා. ඒ තමයි මේ අටුවාවෙන් කරන විග්‍රහයක් නිසා මේ විග්‍රහය උන්වහන්සේගේ පොතේත් මේ කතාව තියෙන නිසා මම මේ කතාව කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් භාෂාව කියන එක. ඒ කියන්නේ මගේ පින්වතුනි මේ අපි අදහසක් තේරුම් ගන්නවා කියන තැන දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් දැන් gedara ඉන්න පූසට බඩකිනී නම් ඒ පූස ඇවිල්ලා අපේ කකුල් දෙකේ දැවටෙනකොට අපිට තේරෙනවා දැන් මේක බඩගින්නේ ඉන්නේ කියලා. දැන් මේක ප්‍රායෝගික අත්දැකීමෙන් ගන්න මගේ පින්වතුනි. අපිට තේරෙනවා මේක බඩගින්නේ ඉන්නේ කියන එක. ඒතකොට අපි ඒකට කැම ටිකක් දෙනවා. ඊළඟට අපේ දරුවෙක් මොකක් හරි හොර වැඩක් කරලා ඇවිල්ලා නම් ඉන්නේ අපේ දෙමාපියන්ට ඉවෙන් වගේ තේරෙනවා කොල්ලා හෝ කෙල්ල මේ හොර වැඩක් කරලා තියෙන්නේ.
දැන් මේ sannivedanaye මොකද්ද? මොකද්ද මේ sannivedanaye? දැන් මේකට අපි මෙහෙම කතා කරන භාෂාවක් බැලුවමට නැහැ. හැබැයි අදහසක් ප්‍රකාශ වෙනවා. මෙන්න මේ අර්ථය පෙන්නනවා. දැන් ඔය සත්‍යොත් එක්ක ඒ කාලේ කතා කළා කියලා කියනවා. විශේෂයෙන්ම ඔය වෙස්සන්තර ජාතක එහෙම ගන්නකොට ජාතක කතා පොතේ වෙස්සන්තර ජාතක කතාව එහෙම ගන්නකොට කියනවා ඒ කාලේ සත්තු කතා කළා කියන එක. ඇත්තට අදටත් සත්තු කතා කරනවා. ප්‍රශ්න දින අපිට තේරෙන්නේ නැති එක. සත්තුන්ගේ භාෂාව සිද්ධ කරගන්නවා. දැන් වැඩේ තියෙන්නේ අපි මේවා බලන්නේ අපේ ඔළුවේ තියෙන විවිධාකාර දෘෂ්ටි රාමුත් එක්කනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම භාෂා රටාවන් ගැන වාග් විද්‍යාත්මක කියවීමක් එක මොන හරි විෂයක් අධ්‍යයනය කරනවා කියලා. එතකොට ඒ විෂය සම්බන්ධව මගේ ඔළුවේ මම පිහිටාගත්ත න්‍යායන් ටිකක් තියෙනවා. ඒ න්‍යාය වලින් නම් මම ඒවා විතරක් නම් මම මේ ප්‍රශ්න දිහා බලන්නේ මේක දිහා බලන්නේ මට සමහරවිට ඒ පේන්න ඕනේ තව සමහර තැන් නොපෙනෙන්න පුළුවන්. හැබැයි දැන් මගේ භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය දකිමින් භාග්‍යවතුන් වහන්සේ කියන තැනින් මේ කාරණාව විවරණය කරගන්න මහන්සි වුණොත් අපිට මේ මාගදී ශබ්ද සංඥා ගැන නැත්තම් මේ හඬ රටාව අදහස විවරණය කර ගැනීම මේ හැඟීම් භාෂාව ගැන ලස්සන අර්ථකථනයක් ගන්නට පුළුවන්. මේක තේරෙන උදාහරණයක් කියන්නම්. අග්ගඤ්ඤ සූත්‍රයට යන්න වෙනවා මේක විග්‍රහ කරන්න. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මේ ලෝකය මේ රස පෘථුවිය සකස් වෙන්න පටන් ගත්ත විදිහක් තියෙනවා. රස පෘථුවිය සකස් වෙනකොට ඒ කියන්නේ කල්ප විනාශයකට පස්සේ මහා කල්ප විනාශයකට පස්සේ ඉරවල් 7ක් පායලා මහා කල්පය විනාශ වෙලා ගියාට පස්සේ ඒ කල්පය විනාශ වෙලා ගියාට පස්සේ නැවත දීර්ඝ කාලයක් මට මතක හැටියට අන්තක් කල්ප වලින් 64ක් යනවා නැවත මේක සකස් වෙන්න. අන්නේ සකස් වෙන කාලයේදී මේ රස පෘථුවිය නැවත සකස් වෙනකොට මුලින්ම කියනවා දේශනාවේ තියෙනවා වායුව ඇසුරු කරගෙන, ඒ කියන්නේ වායු කඳ ඇසුරු කරගෙන ජල කඳක් පහළ වෙනවා කියලා. විශාල ජල කඳක් පහළ වෙනවා. මෙන්න මේ ජල කඳ මත තමයි රස පෘථුවිය සකස් වෙන්නේ කියලා කියන්නේ. එතකොට රස පෘථුවිය කියලා කිව්වහම ඒකට අයිති දිවයින් 4ක්. ඒ දිවයින් 4 තමයි මනුස්ස තලය. දිවයින් 4ක් තියෙනවා. පූර්වගෝයානය, අප්‍රගෝයානය, උතුරු කුරු දිවයින, ජම්බුද්වීපය කියන දිවයින් 4. දැන් මේ දිවයින් 4 කියලා කියන්නේ මෙතන ජම්බුද්වීපය කියලා කියන්නේ මේ සමස්ත පෘථුවිය. දැන් ඕගොල්ලෝ අද අපි කතා කරන මහද්වීප 7 තියෙන්නේ මගේ පින්වතුනි. ඒ මහද්වීප 7ම තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ මෙතනට අනුව. එතකොට මේ ජම්බුද්වීපය පිහිටලා තියෙන කිරිසයුරේ. කිරිසයුර දැන් අර ඔකට තියෙන වචන තමයි මේ දිය කඳ ඇසුරු කරගෙන පහළ වෙච්ච රස පෘථුවියේ එක ද්වීපයක් තමයි ජම්බුද්වීපය කියන්නේ. ඒ ජම්බුද්වීපයට මහද්වීප 7ම තියෙනවා. ඒ කියන්නේ අපි අද අපේ හැට පේන මේ ලෝකසිතීම කියලා අපි අල්ලගෙන ඉන්න අපි දන්න මහද්වීප 7. හැබැයි මේ මහද්වීප 7ට අමතරව තව ද්වීප 3ක් තියෙනවා. ඒ තමයි උතුරු කුරු දිවයින, පූර්වගෝයානය, අපරගෝයානය. දැන් ඒක අපි මේ මනුස්ස තලයේ මනුස්ස ලෝකයේ මනුස්ස තලයේ අපි ඉපදිලා ඉන්න මේ ජම්බුද්වීප සීමාවේ. ඒ කියන්නේ දැන් අපිට ගෝචර සීමාවේ අපේ මේ ඇසට ගෝචර සීමාවෙන් එහාට තියෙන එකක්. දැන් පෙළදහමට යනකොට මෙන්න මේක තියෙනවා මෙන්න මෙහෙම චුට්ටක් මේක විග්‍රහ කරගමු. ඔය උපසීව ස්ථවිරාදාහණය, විදුර ජාතකය, ඒ වගේම තමයි මහා මොග්ගල්ලාන ස්ථවිරාදාහණය, ප්‍රථම කෝසල සූත්‍රය, ඒ වගේම ඨාන සූත්‍රය, මේ වගේ සූත්‍ර රාශියක මේ ස්ථාන විග්‍රහ කරලා තියෙනවා. උපසීව සූත්‍රය මෙන්න මෙහෙම කියනවා. මේ ඍෂීන්ගෙන් ස්වකීය ධාන බලයෙන් වශී වූ ඇතමෙක් අපරගෝයානයට යෙත්, ඇතමෙක් පූර්ව විදේහයට යෙත්, ඇතමෙක් උතුරු දිවයිනට යෙත්. ඒ තැන්හි පිඬුගෙන උත් සියලු දෙනම එකතුව වළඳත්. දැන් භාග්‍යවතුන් වහන්සේගේ කාලෙදී මේ මහා උත්තමයාණන් වහන්සේලා දැහන් බලයෙන්, දැහන් ශක්තියෙන්, ඒ කියන්නේ ධාන බලයෙන් මේ කරජ කය අරගෙන යනවලු උතුරු කුරු දිවයිනට. දැන් මගේ පින්වතුනි තෝරගන්න උතුරු කුරු දිවයින කියලා කියන්නේ මේ ජම්බුද්වීපේ නැත්තම් මේ සමස්ත පෘථුවියම වගේ තියෙන සමාන්තරව පවතින තලයක්. අපේ මනුස්ස ලෝකයේම තව මනුස්ස ලෝකයක්. එතකොට මේකට යන්න බෑ හැබැයි මේ භෞතික කයෙන්. භෞතික කයෙන් දැන් අපිට යන්න බෑ. හැබැයි අපිට පුළුවන් නම් දැහැන් සමාපatti වලට සමවදින්නට. මොනවා හෝ ඒ වගේ අෂ්ට සමාපatti මතු කරගත ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ ස්වභාවයෙන් ගිහින් එන්න පුළුවන් ජම්බුද්වීපයෙන් මේ උතුරු කුරු දිවයිනට, පූර්වගෝයානට, අපරගෝයානට. දැන් අද මේකත් හරි ප්‍රශ්න සහගතයි. මොකද ඊයේ පෙර දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවක මට ඇහෙනවා ඒ හාමුදුරුවෝ අභියෝගයක් කරනවා 21 වෙනි සියවසේ අහසින් ගියපු රහතෙක් ඉන්නවා නම් ඔප්පු කරපල්ලා කියලා.
උන්වහන්සේ කියනවා කෙලින්ම අහසින් ගියපු කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ එකම කෙනයි. ඒ තමයි ඔය අහසින් ගියපු කට්ටිය. කවුද? රයිට් සහෝදරයෝ අහසින් ගියාට පස්සේ තමයි අපි අහසින් යන්න පටන් ගත්තේ. ඒක නිසා මේ ඔය ජෙට් එන්ජින් එල්ලගෙන තමයි අහසින් යන්න වෙන්නේ කියලා උන්වහන්සේ හරි කැත විදිහට ඒක මම දන්නේ ඒක අහනකොට මට හරි දුකත් හිතුණා. ඇයි මේ ආමුදුරු කෙනෙක් මෙහෙම කියන්නේ කියලා. ඊටාම මේ සෝචනීය විදිහට මම ඒ පුද්ගලයාත් එක්ක මේව කරනෝනේ කියපු කතාව වැරදි. ඒකයි මේ කියන්නේ. ඒ කියපු කතාව වැරදි. ඒ පුද්ගලයාත් එක්ක මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නැහැ. ඒ කියපු කතාව වැරදි. මොකද අපි හැමෝම මුදුන් තන්හිලා තරකට මේ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයම ඍෂි භාෂිතයක් විදිහට සැලකුවොත් ඒ පිරිස මේවා ඇවිල්ලා බුද්ධ භාෂිත නෙමෙයි මේවා ඍෂි භාෂිත කියලා එතන මාර අවුලක් තියෙනවා. දැන් බුද්ධ දේශනාව තුළ බොහොම පැහැදිලිව මජ්ක්‍ධිම නිකාය ආදී සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ තියෙන අයෝගුල සමාන සංයුත්ත නිකායේ තියෙන අයෝගුල සූත්‍රයේ බොහොම පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය පෙන්නනවා. එතකොට ඒකෙදි මේ ධ්‍යාන විමෝක්ෂය තුළ කොහොමද මේ සතර මහා භූත කය මහ පොළොවෙන් වෙන් වෙලා අහස ගමන් කරන්න කියන එක ගැන විග්‍රහ කරලා තියෙනවා. දැන් මේවා අයින් කරලා කවුරු හරි කෙනෙක් කියනවා නම් 21 වෙනි සේවසේ උඩින් ගියපු මොකෙක්වත් නැහැ ඒව බොරු කතා කියලා. පින්වතුනි මෙතන කාරණාව තමයි ඇත්තට මෙහෙම හැකියාවන් තියෙන පිරිස ඒව එළියට පෙන්වන්නේ නැහැ. මොකද ඒව පෙන්වුවම මේ සමාජ මිනිස්සු ඒවට රැවටෙනවා මිසක් ඒවා සම්බන්ධව ඒවට රැවටි ඒවා පස්සේ දුවනවා මිසක් චතුරාර්ය සත්‍ය මොකද්ද ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මය මොකද්ද මේ අවබෝධය මොකද්ද කියන එක හොයන්න නැඹුරුවක් එන්නේ නැහැ. දැන් ඔක මට මතකෙට අර මොගලන් මහරහතන් වහන්සේත් එක්ක එක්තරා ස්වාමින් වහන්සේ නමක් වඩිනකොට ඔය මට ඒ ස්වාමින් වහන්සේගේ නම මතක නැහැ මගේ පින්දුනේ මට සමා වෙන්න. ඒ ස්වාමින් වහන්සේ මේ ඔය අර නිගණ්ඨයන්ගේ එක්තරා අභියෝගයකට මුහුණ දෙනවා. ඒ කියන්නේ එර්දියෙන් අහසට ගිහිල් ඉවර වෙලා යම්කිසි පෙළහැර පෑමක් සිද්ධ කරනවා. නැත්තම් එර්දි ප්‍රාතිහාර්ය පෙන්නනවා. දැන් පෙන්නුවම බුදුහාමුදුරුවෝ කියනවා ඕක පෙන්වන්න එපා හැමතිස්සෙම. ඕවා පෙන්වන්න නෙමෙයි තියෙන්නේ. ඕවා තිබ්බට කමක් නැහැ. ඕවා පෙන්වන්න යන්න එපා. මොකද මේක මිනිස්සු ඊට පස්සේ එන්නේ ධර්මයේ හොයාගෙන නෙමෙයි, විනය හොයාගෙන නෙමෙයි, චතුරාර්ය සත්‍ය හොයාගෙන නෙමෙයි. එර්දි හැකියාව බලන්න. එතකොට එහෙම තිබිච්ච පිරිස එදා ඒව පෙන්න ඉඳලත් නැහැ. හැබැයි Tamanට අවශ්‍ය වුණාම ගිහින් එනවා ඉතින්. එහෙම පිරිස ඉන්නවා. ලෝකේ ඉන්නවා එහෙම පිරිස. දැන් එහෙම කියන මට හැකියාවක් නැහැ. ඇත්ත කියන්න එපා. මට එහෙම හැකියාවක් නැහැ. මම දැහන් වඩන්න මහන්සි වෙන කෙනෙක් නෙමෙයි. මම ශුෂ්ක විදර්ශනාව මුල් කරගෙන විපස්සනා ඥාන මතු කරගන්න මහන්සි වෙන කෙනෙක්. ඒ අර්ථයෙන් විපස්සනාවට මුල් තැන දීලා සසර දුක කෙලවර කරන්න ඕනේ කියන අර්ථයෙන් ජීවත් වෙන කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සත්‍ය අවබෝධයට පත් වෙච්ච උතුමයන් වහන්සේලාට එහෙම හැකියාවක් තිබිලා තියෙනවා. අපි එහෙම කියනවා එර්දි හැකියාවන් තිබිච්ච අෂ්ට සමාපatti හැකියාවන් තිබිච්ච මහ උත්තමයන්න් වහන්සේලා. දැන් මේ උත්තමයෝ මේ ස්වකීය ධ්‍යාන බලයෙන් උතුරු කුරු දිවයිනට යනවා. පූර්ව ගෝයන්ට යනවා අපර ගෝයන්ට යනවා. ඒ කට්ටිය මෙහෙ එනවා. ඒගොල්ලෝ ගාවත් තියෙනවා භෞතික තාක්ෂණයක්. ඒ තාක්ෂණ මුල් කරගෙන තමයි අදටත් මේ ජම්බුද්වීපයට නැත්තම් මේ පෘථිවි තලයට එන ප්‍රියාඹන පිරිස එහෙම. ඒ එන්නේ උතුරු කුරු දිවයිනෙන් පූර්ව ගෝයානෙන් අපර ගෝයානෙන් එන කට්ටිය. ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා යනවා. ඉතින් අපි ඒගොල්ලන්ව පිටසක්වලයෝ කියලා වෙනසක්වලක කට්ටියක් කියලා අල්ලන් ඉනවා. වෙනසක්වලල කට්ටියත් මෙහෙ එන්න පුළුවන්. හැබැයි ඔය එන්නේ මේ ගොඩක් වෙලාවට ඔය උතුරු කුරු දිවයිනෙන් පූර්ව ගෝයානෙන් අපර ගෝයානෙන් එන කට්ටිය තමයි මෙහෙ එන්නේ. දැන් භෞතික කයත් අරගෙන කෙනෙක්ට දැහන් සමාපatti හැකියාවක් තියෙනවා නම් අර 이르දි හැකියාවන් තියෙනවා නම් මේ කයෙන් යන්න පුළුවන් ඒ දිවයිනට. දැන් කියනවා ජම්බුද්වීපේ නැත්තම් මේ පෘථිවි තලයේ පිඬුසිඟා යනවා වගේම අනිත් අර උතුරු කුරු දෙවෙනිටත් ගිහිලා පිඬසාතේ වඩිනවා. පූර්ව ගෝයන්ටත් පිඬපාතේ වඩිනවා අපර ගෝයන්ටත් පිඬපාතේ වඩිනවා. එතකොට මේ හැමතැනම ගිහින් තියෙනවා මේ උත්තමයෝ. දැන් මට මේ කතාව ඇතුලේ ඕගලන්ට විග්‍රහ කරගන්න ඕනේ. උතුරු කුරු දෙවෙනිත් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා දිනවා. පූර්ව ගෝයානෙත් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා දිනවා. අපර ගෝයානෙත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා දිනවා. එතකොට එදා ජම්බුද්වීපේ නැත්තම් මේ සමස්ත පෘථිවි තලයේත් උන්වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒකේ උන්වහන්සේ ලංකාවට වැඩලා තියෙනවා, ඉන්දියාවේ ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි මට හිතෙන්නේ ඇමරිකාව, ජපානයේ, චීන මේ හැමතැනම භාග්‍යවතුන් වහන්සේ දැහන් බලයෙන් වඩින්නේ නැති. තුරිත චාරිකාවෙන් දැහන් විමෝක්ෂයෙන් නැත්තම් 이르දි හැකියාවෙන් ඒ තැන්වලට වැඩලා බණ කියනවා. ඒ වගේම තමයි මේ උන්වහන්සේ වැඩ හිටපු භූමියල. දැන් හිතන්නකෝ ලංකාවට ආවට පස්සේ සමහර තැන්වලට පයින් යන්නේ නැති. ඉන්දියාවේ ඒ තැන්වල පයින් ඇවිදින්නේ නැති. එතකොට ඒ පයින් ඇවිදිනකොට ඒ යන ගමනට කියන්නේ අතුරිත චාරිකාව. ඒ වගේම තමයි තුරිත චාරිකාව දැහැණෙන් නැත්තම් අර 이르දි හැකියාවෙන් වක්කලතා දික්කලසනින් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් උන්වහන්සේට. මේ හැකියාවන්ගෙනුත් ඒ තැන්වල ගිහලා ධර්මයේ දේශනා කරන්න ඇති. එතකොට දැන් ඒ තැන්වලට යනකොට දැන් අද වෙනකොට ඉන්දියාවේ වුණත් කොච්චර භාෂා ප්‍රභේදනයක් තියෙනවද? කොච්චර විශාල භාෂා විවිධාකාර භාෂාවන් තියෙනවද? දැන් ලංකාවේ වුණත් ගාල්ල මාතර පැත්තේ කතා කරන සිංහල විවහාරය වෙනස් වෙනවනේ මාතරට මේ නුවරට එනකොට. නුවර විවහාරය වෙනස් වෙනවා කොළඹට එනකොට. එතකොට මේ වගේ ඒ ප්‍රදේශවල ඒ කාලවල පැවතිච්ච භාෂාවෙන් තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ.
එහෙම කතා කරන්න පුළුවන් හැකියාව උන්වහන්සේට තියෙනවා. මොකද ලෝකෙට මුලින්ම එන්නේ භාෂාව නෙමෙයි. භාෂාවට කලින් තියෙන හැඟීම. දැන් ආභාසර බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්මකායික ජීවීන් ඇවිල්ලා ඒගොල්ලෝ වචන කතා කළේ නැහැ. ඒගොල්ලෝ හැඟීම සම්ප්‍රේෂණය කරගත්තේ. හැඟීම් සම්ප්‍රේෂණයක් තිබ්බේ. මෙන්න මේ හැඟීමට පසු කාලයට වචන දුන්නා. එතකොට මුලින් භාෂාව ඇවිල්ලා පස්සේ හැඟීම ආව නෙමෙයි. මුලින්ම තියෙන හැඟීම. ඒ හැඟීම කියා ගන්න වචන හදාගත්ත පස්සේ වෙනකොට. ආන්නේ හදාගත්ත වචන තමයි අද මේ සිංහල විදියට, දෙමළ විදියට, ඉංග්‍රීසි විදියට අපි මේ කතා කරන එකදාකාර වචන. මහාචාර්ය සුචරිත ගම්ලත් සර්ගේ මට මතකයි මම ඒ කාලේ කියපු ඔය පොතක් තියෙනවා. මම ඊපෙරදේ පොතත් අරගෙන ආවා. පොතක් හම්බුණා මට ඒක අධ්‍යයනය කරන්න. ඒ තමයි සුචරිත ගම්ලත් සර්ගේ ඩික්ෂනරි එක. ඒකේ තියෙනවා මේ ලෝකයේ අද තියෙන මේ අපි කතා කරන මේ සම්මුත ලෝකයේ තියෙන භාෂා කුලක බෙදීම කොහොමද කියන එක. ඒක ඇතුලේ ඔය සකු භාෂාව මුල් කරලා තමයි සිංහල භාෂාව පවා තියෙන්නේ කියන එක ඒගොල්ලෝ විග්‍රහ කරනවා. ඉතින් ඒක එක්තරා අර්ථකථනයක්. මට ඒක නෙමෙයි ඇත්තටම කියාගන්න ඕනේ. සිංහල වේවා, දෙමළ වේවා, පාලි වේවා, සංස්කෘත වේවා මේ ඔක්කොම මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න මිනිස්සු හදාගත්ත වචන. දැන් සංස්කෘතයෙන් මාතෘ කියනවා. මාතෘ කියලා කියනවා. ඒක ඉංග්‍රීසියට යනකොට මදර් වෙනවා. අපි කියනවා මාතා කියලා, අම්මා කියලා. ඉතින් ඒ වගේ අර ඒ භාෂාවල සමහර තැන්වල සමාන ලක්ෂණ පේන්න තියෙනවා. ඉතින් මට මෙතන කියාගන්න ඕනේ අර භාෂාව මේ භාෂාව ඔක්කොම පැත්තකින් දාලා සිංහල, දෙමළ, මුස්ලිම්, පාලි, හින්දු, සංස්කෘත ඔක්කොම පැත්තකට දාලා හැඟීම් භාෂාව කියන තැනට ගියොත් අපි දැන් මට තරහ ගියොත් මගේ සිංහල භාෂාවෙන් මං කියන මට හොඳටම මල පැනලා ඉන්නේ කියලා. සුදු මහත්තයෙක්ට තරහ යනවා. එතකොට එයාට තරහ ගියාම එයා මලපයින්නවා නැත්නම් තරහ ගියා කියලා වචනේ කියන්නේ නැහැ. එයා කියන්නේ ඇන්ග්‍රි කියලා. හැබැයි ඇන්ග්‍රි කියන එයාගේ වචනයයි මලපයින්නවා කියන මගේ වචන දෙකක් වුණාට අපි දෙන්නගේ හැඟීම එකයි. මොකද සුද්දාගේ තරහයි මගේ තරහයි දෙකක් නෙමෙයි. එකම තරහ ක්‍රියාවලිය තියෙන්නේ. රාග දේශ මොහ හැඟීමට වචන නැහැ. එතකොට හැඟීම කියන්නේ මෙන්න මේ හැඟීම කියන තැනට එනකොට අදහස් ප්‍රකාශනය කියන කාරණාව. එතකොට ඒ අදහස ප්‍රකාශ කරගන්න හැඟීම් භාෂාව තමයි අටුවා විග්‍රහ කරන්නේ මාගදී භාෂාව කියලා. මගධ භාෂාව මාගදී භාෂාව කියන එක. එතකොට ඒක තමයි මූල මාගදී භාෂාව. ඔය මූල මාගදී භාෂාව පසු කාලීනව දැන් මේක ලියවෙනකොට ලියවෙන්නේ නැහැ. දැන් ලංකාවේ මේක ගන්ථාරූඪ වෙනකොට මේක සිංහල අකුරු වලින් ලියවෙන්නේ. ඒ ලියවිච්ච භාෂා විවහාරය තමයි පාලි කියලා කියන්නේ. එතකොට මාගදියට වඩාත්ම ළඟයි පාලි භාෂාව. මාගදියට වඩාත්ම ළඟ පාලි භාෂාව වුණාට පාලි කියන්නේ මාගදී නෙමෙයි. ඒක තේරුම් ගන්න. පාලි කියලා කියන්නේ අර මූල මාගදී භාෂාව කතා කරන්න හදාගත්ත භාෂාවක්. නැත්තම් ඒක විග්‍රහ කරගන්න අර මූල මාගදිය හැඟීම් භාෂාව අර්ථ කර ගැනීම පිණිස ඒක අනාගතයට රැගෙන යාම පිණිස සකස් කරගත්ත භාෂාව තමයි පාලි භාෂාව. එතකොට මූල මාගදිය කියන්නේ හැඟීම් භාෂාව. ඒ හැඟීම් භාෂාවට ඇත්තටම වචන නැහැ. දැන් ඔක තේරෙන උදාහරණයක් යන ඕන්න බලන්න. මෙන්න මේ බලන්නකෝ. දැන් මම මෙන්න මෙහෙම කෙනෙක් අහනවා. මෙහෙම කතාවක් අහනවා. ඔන්න බලන්න. වචනේ තමයි ඇත්තද කියන වචනේ. වචනේ මොකද්ද? ඇත්තද. ඔන්න බලන්න මම ඒක අහන විදිහ. ඇත්තද? ඔන්න එක විදිහ. ඇත්තද? ඔන්න තව විදිහ. ඇත්තද? තව විදිහ. ඇත්තද? තව විදිහ. ඇත්තද? තව විදිහක්. දැන් බලන්න ওই විදිහට ඇත්තද කියන දැන් හිතනකොට ඇයන්න, අල්ත යන්න, ත යන්න, ද යන්න කියන මේ ඇත්තද කියන වචනේ මං අහපු විදි ටික කොයි කීයක් තියෙනවද? දැන් දැක්කද ඒක වචනේ නෙමෙයි හැඟීම කියන එක. ඇත්තද? 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 දැක්කද ඒ හැඟීම වෙනස් වෙච්ච විදිහ. හොඳට බලන්න මගේ පින්වතුනි. දැන් එකම වචනය. හැබැයි හැඟීම වෙනස් වෙච්ච විදිහ. ඔය ඔකට තව උදාහරණ කතාවක් කියන්නම්. නිකන් පොඩ්ඩක් බලන්න මේ හැඟීම ගන්න පුළුවන් මේක අර්ථය ගන්න පුළුවන් තැනක් මෙතන. ඔක මෙන්න මෙහෙම ගත්තොත් ලාම්පුරේ ප්‍යාර් කරේ කියලා හින්දියෙන් ඒ කාලේ ෆිල්ම් එකක් ආවා. දැන් ඕකම සිංහලෙන් ලියන්න පුළුවන් ලාම්පු රිපෙයාර් කරේ කියලා. ලාම්පු රිපෙයාර් කරේ. රිපෙයාර් කියන්නේ ඉංග්‍රීසි වචනයක්. ලාම්පු කියන්නේ මොකද ලංදේසි වචනයක්ද කොයිද? ලාම්පු රිපෙයාර් කරේ. දැන් ඔහොම බෝඩ් එකක් තියෙනවා නම් ඔය ලාම්පු රිපෙයාර් කරේ කියන වචනය දැන් මෙතන මේක ඇතුලේ විවිධාකාර වචන. ඒ කියන්නේ අපි පෘතුගීසියෙන් ලන්දේසියෙන් ගත්ත වචනෙකුත් මෙතන තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි වචනෙකුත් තියෙනවා. සිංහලෙන් කෙරේ කියන වචනෙත් තියෙනවා. දැන් ලාම්පු
රෙපයාර් කෙරේ. කවුරු හරි කිව්වොත් ලාම්පු රෙපයාර් කෙරේ කියලා. ඉතින් මොකද්ද උතන මොකද්ද හරි වචනේ? එතකොට ඒක sannivedanයේදී හරියට උච්චාරණය කළාම මේක අදහස යන්නේ. මේ කියන්නේ ලාම්පු රෙපයාර් කරේ නෙමේ ලාම්පු රෙපයාර් කෙරේ කියන එකයි මේ තියෙන්නේ කියන එක. එතකොට දැන් මේ වගේ දැන් කතා කරන්න ගියාම මේ හැංගීම් භාෂාව කතා කරන්න ගියාම ඒකට නීති නැහැ. ඒකට රීති නැහැ. ඒක ඒ සමාජයේ පවතින විවාහාරයෙන් කතා කරන්න ඕන. දැන් උදාහරණයක් කියන්න. දැන් මෙතන මං ඇවිල්ලා පාලි පාට ගොඩාරියක් දිගාරිනවා කියලා හිතන්නකෝ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ කියනවා හාමුදුරනේ තේරෙන්නේ නැහැ මෙලෝ පාලියක් අපිට කියලා. මොකද මේ රටේ මිනිස්සු කතා කරන්නේ සිංහල භාෂාව. සිංහල භාෂාව කතා කරන මිනිස්සුන්ට මම ඇවිල්ලා චණ්ඩිය වගේ කොච්චර පාලි පාට කියෙව්වත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි කාලයක් පාලි ඇසුරු කරපු කෙනෙක්ට ඒ දහම අහනවා නම් එයාට තේරෙනවා අන්න අර වචනේ අර කිව්වේ කියලා එයාට තේරෙනවා ඒ කතාව. හැබැයි පාලි ඇසුරු කරපු නැති පාලි ඉගෙන ගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් එයාට සමහරලාට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් එහෙමයි කියලා ඕගොල්ලෝ පාලි ඉගෙන ගන්න නැතුව ඉන්න එපා. ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුනොත් පාලි භාෂාව ඉගෙන ගන්න. ඒක උපනිශ්‍රේ. හැබැයි පාලි ඉගෙන ගත්තයි කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න රාගදේශ මොහණි වෙන වැඩ පිළිවෙලට මහන්සි වෙන්න ඕනේ. පාලි ඉගෙන ගන්න එක ඒ වැඩ පිළිවෙලට උපනිශ්‍රේ. කාට හරි පුළුවන් නම් පාලි භාෂාවත් හොඳට අධ්‍යයනය කරගෙන හැබැයි පාලි භාෂාවට එහා ගිහිල්ලා මේ හැඟීම් භාෂාව අවබෝධ කරගන්න. ඒ කියන්නේ එකිනෙකාගේ හැඟීම් තේරුම් අරන් ධර්ම සම්ප්‍රේෂණය කරන්න ඒ ධර්ම සම්ප්‍රේෂණය සාර්ථකයි. ඒ නිසා තමයි මගේ භාග්‍යවතුන් වහන්සේ අරණ විභංග ආදී සූත්‍රවල පෙන්වන්නේ මොකද්ද පෙන්වන්නේ? අර එක වෙලාවක බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා හිටපු යමෙකු හා තෙපුල කියලා දෙන්නෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා කියනවනේ මේ මොකද්ද කියන්නේ අපි ධර්මයේ දේශනා කරන්නේ අපි දැන් ඔබ වහන්සේගේ ධර්මයේ අපි එක එක භාෂාවලින් අහනවා එක එක කට්ටිය එක එක භාෂාවලින් මේක කතා කරනවා මෙහෙම ගියොත් මේ ධර්මයේ යට විනාශ වෙලා යාවි මේක අපි වෛදික භාෂාවෙන් එදා තිබිච්ච වේදයේ කතා කරපු භාෂාව වෛදික භාෂාව කියන්නේ එදා ඒ බුද්ධ කාලීන සමාජයේ වේදය සාකච්ඡා කරපු භාෂාව රිග් යජුර් අර්ථවන් සාමවන් කියන අර්ථවන් ආදී වශයෙන් තියෙන ඔය සතර වේදය චතුර් වේදය සාකච්ඡා කරපු භාෂාව තමයි වෛදික භාෂාව. ඒක තමයි සකු භාෂාව වෙන්නේ. සකු භාෂාව වෙන්නේ. එතකොට මේ වෛදික භාෂාව නැත්නම් තව විදිහකට මේකට මතකයි ඡන්දස් භාෂාව කියලා කියනවා. මෙන්න මේ වෛදික භාෂාවෙන් අපි බුද්ධ වචනය සංග්‍රහිත කරමු කියලා කියනවා. ඒ කියන්නේ බුද්ධ වචනේ ලියමු කියලා කියනවා. බුද්ධ වචනේ ඒ වෛදික භාෂාවෙන් විතරක් කතා කරමු කියලා. භාග්‍යවතුන් වහන්සේ පැනවීමක් කරන්න වෛදික භාෂාවට මේක නගන්න කියලා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ වෙලාවේ යමෙක් තථාගත බුද්ධ වචනය වෛදික භාෂාව හෝ වෙන භාෂාවකට මේ කියන මේ දැන් අතර පෙළ දහමේ තියෙන වෛදික භාෂාව කියන තැනට මේ භාෂාවකට නගනවා නම් ඒක නගලා ඒ භාෂාවෙන්ම මේක තියෙන්න ඕනි කියලා කවුරු හරි පනවනවා නම් ඒක දුකුලා ඇවත් වෙනවා කියලා කියනවා. ඒක ඇවතක් කියලා කියනවා. ඒක නොකල යුත්තක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ජනපද නිරුක්තියෙන් කතා කරන්න. ඒ කියන්නේ ධර්මය හැඟීම ජනපද නිරුක්තියෙන් කතා කරන්න කියලා. දැන් ඊළඟට එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් හාමුදුරනේ දැන් එතකොට මාගදී ශබ්ද සංඥාවන් මුල් කරගෙන මාගදී හැඟීම මුල් කරගෙන ආපු මේ බුද්ධ වචනය අපේ මහරහතුන් වහන්සේලා මාතලේ අලුලෙන් විහාරයේදී මාතලේදී මේක මොකද්ද ගන්තාරූඪ කරනවානේ. ගන්තාරූඪ කරන්නේ පාලි භාෂාවෙන්නේ. එතකොට දැන් මේක එක භාෂාවකට ගෙනාවනේ. දැන් මේක ඇවතක් නෙමෙයිද? එතන කතාව ඔව් එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි එතන ඒක නෙමෙයි පේන්න ඕනේ. හොඳට තෝරගන්න මගේ පින්වතුනි එදා ඒ ස්වාමීන් වහන්සේලා මේක ගන්තාරූඪ කරන තැනකට ආවේ ඇයි? එදා තිබිච්ච සමාජ පරිසරය බලන්න. අවුරුදු 12ක් විතර තිබිච්ච මහා නියංසායක් එක්ක මුළු සමස්ත සමාජයම ඊටාම සෝචනීය තැනක තිබ්බේ. හරියට දැන් මේ වසංගත තත්ත්වයත් එක්ක මිනිස්සු පුදුම අසරණ තැනක ඉන්නවා වගේ. එදා ඊටත් වැඩි අසරණකමක් තිබ්බේ. ලස්සනට මේක විග්‍රහ කරන අටුවාවට එනකොට අපේ ස්වාමින් වහන්සේලා එදා කරකොල කකා තමයි මේක ආරක්ෂා කරගෙන ආවේ. එතකොට කරකොල කාගෙන හුස්ම ටික රැකගන්න ලැබිච්ච පුංචි ආහාරයක් මොනවා හරි අරගෙන කටපාඩමින් මේක අරන් ආවා. අනාගත පරම්පරාවට මේක දෙන්න ඕනේ කියලා. මේ මාගදී ශබ්ද සංඥා ටික. ඒ මාගදී ශබ්ද සංඥාව අරගෙන ආපු කටපාඩමින් අරන් ආපු අර්ථය ඒක වෙනස් කරන්නේ නැතුව සිංහල භාෂාවෙන් මේක ලිව්ව පරිවර්තනය මේ මාගදිය පරිවර්තනය කරලා ලියවිච්ච බස තමයි පාලි භාෂාව කියලා කියන්නේ. එතකොට ඒ පාලි භාෂාව ඉදිරියට අරන් එන්න මොග්ගල්ලාන ව්‍යාකරණ රීතිය, කච්චායන ව්‍යාකරණ රීතිය ආදී වශයෙන් මහරහතන් වහන්සේලාම ව්‍යාකරණ රීතිත් හදනවා. මොකද මේක අනාගතයට ආරක්ෂා වෙලා යන්න ඕන නිසා. ඒවා තමයි අදටත් ඔය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට පිරිවෙන් වල මේ පාලි ව්‍යාකරණ කියලා උගන්වන්නේ. හැබැයි
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මේ මාගධී භාෂාව නැත්තම් මේ හැඟීම් භාෂාව අවබෝධ කරගන්න යනකොට පාලි කියන තැනට නෙමෙයි එන්නේ මව් භාෂාව කියන තැනට. කියන්නේ දැන් මගේ භාෂාව සිංහල නම් මම ඉපදුනේ සිංහල ජාතිකයෙක් විදිහට මගේ මව් භාෂාව සිංහල නම් මට මේක සිංහලෙන් තේරුම් ගන්න පුළුවන්. මං කරන්න ඕනේ ඒ අර්ථ හොයන එක. දැන් උදාහරණයක් කිව්වොත් මෙන්න මේ වගේ දැන් පයිතැගරස් මහත්තයා පයිතැගරස් ප්‍රමේය කියන එක හොයාගත්තේ එයාගේ අවබෝධයෙන් එයා දන්න ඥානයකින් ඒක හොයාගත්තේ. පයිතැගරස් ඥානය කියන එක ලෝකෙ තිබිච්ච එකක්. ඒක මතු කළා පයිතැගරස් කියන නුවණ. පයිතැගරස් න්‍යාය කියන එක. ඒක මතු කළා ඒක එයා මුලින්ම සංග්‍රහිත කරන්නේ ග්‍රීක භාෂාවෙන්. දැන් ග්‍රීක භාෂාවෙන් ඕක ඉංග්‍රීසියට යනවා. ඉංග්‍රීසි පිරිස ඕක ඇසුරු කරනවා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ කාලෙක අපිත් ඕක ඉගෙන ගන්නවා. පයිතැගරස් න්‍යාය. දැන් අපේ ළමයි පයිතැගරස් න්‍යාය ඉගෙන ගන්නවා. දැන් ග්‍රීක භාෂාව හදාරපු ග්‍රීක භාෂාව මව් භාෂාව වෙච්ච පයිතැගරස් මහත්තයා ඒක හොයාගත්තේ ඇත්තටම ග්‍රීක භාෂාවෙනුත් නෙමෙයිනේ. ඒක හොයාගත්තේ එයාට තේරිච්ච තැනින් එයා ඒක මතු කරගත්තා. එයා ඒක ලෝකෙට රිප්‍රසන්ට් කරන්න එයාගේ භාෂාව පාවිච්චි කළා. ඒ භාෂාව පාවිච්චි කළා එයා ලෝකෙට කිව්වා ඒක. කිව්වට පස්සේ පසු කාලිනව ඒක තියරියක් බවට පත් වෙලා න්‍යාය බවට පත් වෙලා පොත්වලට ඇවිල්ලා ඒක ඉංග්‍රීසි පොත්වලට ගිහිල්ලා සිංහල පොත්වලට ඇවිල්ලා දැන් අදත් අපි සිංහලෙන් පයිතැගරස් න්‍යාය ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි කට්ටිය ඉංග්‍රීසියෙන් පයිතැගරස් න්‍යාය ඉගෙන ගන්නවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍රය තමයි සිව්වරිසස් නුවණ චතුරාර්ය සත්‍යය. මේ සිව්වරිසස් නුවණ කියන එක සිංහල රටේදී සිංහල ස්වාමින් වහන්සේලා සිංහලෙන් ඒක අවබෝධ කරගත්තා. හැබැයි ඒක ඉදිරියට අරන් එන්න ඒක අනාගතයට අරන් යාම පිණිස භාෂාවක් නිර්මාණය කරගත්තා. ඒක තමයි පාලි භාෂාව ව්‍යාකරණ මුල් කරගෙන. හැබැයි දැන් ඒ ව්‍යාකරණ මුල් කරගෙන අපි කතා කරන්න ඕනේ ව්‍යාකරණය නෙමෙයි. අපි කතා කරන්න ඕනේ හැඟීම. ඒ හැඟීම තමයි මාගධිය. ආන්ගේ මාගධී සාකච්ඡාව මාගධී ශබ්ද සංඥාව ඒ හැඟීම් භාෂාව අපිට ගෙදර ඉන්න සතත් එක්ක කරන්නත් පුළුවන්. අම්මා තාත්තා එක්ක කරන්නත් පුළුවන්. පන්සලේ හාමුදුරුවෝ එක්ක කරන්නත් පුළුවන්. මොකද්ද? අපි කතා කරන වචන කතා කරන භාෂාවට එහා ගිහිල්ලා හැඟීමක් කතා කරන එක. දැන් මම අර ඉස්සෙල්ලා කරලා පෙන්නුවේ. දැන් තාත්තා අහනවා පුතේ මෙහෙ එන්න. ඒ ටෝන් එක ටෝන් එකක්. පුතේ මේනෝ. ඒක තව ටෝන් එකක්. පුතේ මෙහෙ එන්නකෝ. ඒක තව ටෝන් එකක්. දැන් පුතේ මෙහෙ එන්න කියන වචනේටම කොච්චර හැඟීම් තියෙනවද? ඒකයි අර්ථය මේකේ හැඟීම අසීමිතයි. දැන් වචනය සීමිතයි මගේ පින්වතුනි. වචන බොහොම සීමිත වචන ප්‍රමාණයක් තියෙන. ඒ සීමිත වචන වලට ඒක කතා කරන්න ගියාම අදහස් සම්ප්‍රේෂණය කියන තැනට එනකොට ඒක හැඟීම සම්ප්‍රේෂණය කර ගැනීම ඊට වැඩිය ඒක පුතුල කතාවක්. ඒක විවෘත කතාවක්. අහන් ඒ අර්ථයෙන් මගේ පින්වතුන්ලා හොඳට තෝරගන්න භාග්‍යවතුන් වහන්සේ කතා කළේ හැඟීම් භාෂාවෙන්. ඒ හැඟීම් භාෂාව දැනුණා එදා අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වෙච්ච ගෙම්බා. ඒ ගෙම්බටත් බුදුහාමුදුරන්ගේ හඬ ඇහුණානේ. බුදුරජාණන් වහන්සේගේ හඬ ඇහුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට එතන ඉන්නවා නම් ඉංග්‍රීසි ජාතිකයෝ, සිංහල ජාතිකයෝ, දෙමළ ජාතිකයෝ, මුස්ලිම් ජාතිකයෝ, බර්ග ජාතිකයෝ ඔය ඔක්කොම ඉන්නවා නම් ඔය කවුරුත් දැන් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දේශනාව සිංහල දන්න කට්ටිය දෙමළ දන්නේ නැහැ, දෙමළ කට්ටිය දන්නේ ඉංග්‍රීසි දන්නේ නැහැ, ඉංග්‍රීසි දන්න කට්ටිය සිංහල දන්නේ නැහැ කියලා. ඉංග්‍රීසි දන්න කට්ටිය අනිත් එක භාෂාවක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ මව් භාෂාව විතරයි. එතකොට හිතන්න මෙතන ඉන්නවා සිංහල මිනිස්සෙක්, දෙමළ මිනිස්සෙක්, ඉංග්‍රීසි මිනිස්සෙක්, ඊට පස්සේ ඔහොම එක වර්ගයේ මිනිස්සු මෙතන ඉන්නවා කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙතන ඉඳලා ධර්මයේ දේශනා කළොත් සිංහල කෙනාට ඒක සිංහලෙන් ඇහෙනවා, දෙමළ කෙනාට දෙමළින් ඇහෙනවා, මුස්ලිම් කෙනාට මුස්ලිම් භාෂාවෙන් ඇහෙනවා, එයාගේ භාෂාවෙන් ඇහෙනවා, ඉංග්‍රීසි කෙනාට ඉංග්‍රීසි භාෂාවෙන් ඇහෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ? ඒක තමයි අනුශාසනා ප්‍රාතිහාර්යය. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යය. ඒ හැකියාව භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි තිබ්බේ. ඒ නිසා තමයි දවසකට කෝටි ලක්ෂ වාරයක් මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් සමාධියට සමාපත්තිය වෙනකොට මේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී මහා කරුණා ඥානය. ඒක ඥානයක් මගේ පින්වතුනි. ඉන්ද්‍රිය පරෝපරියත ඥානය ෂඩ්ඩසාධාරණ ඥානයක්. ඒක භාග්‍යවතුන් වහන්සේට විතරයි. ඒ ඥානය භාග්‍යවතුන් වහන්සේට විතරමයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේටම විතරක්ම තථාගතයන් වහන්සේට විතරක්ම ගෝචර වෙච්ච ඥාන 6ක් තියෙනවා. අපි කියනවා ෂඩ්ඩසාධාරණ ඥාන. දැන් හොඳට තෝරගන්න ඕනේ මේ ඥාන ටික තථාගතයන් වහන්සේට විතරමයි පිහිටන්නේ. ශ්‍රාමාන්‍ය ශ්‍රාවකයෙක්ටවත් ඒ ඥාන පිහිටන්නේ නැහැ. මොනවද මේ ඥාන ටික? ඉන්ද්‍රිය පරෝපරියත ඥානය, ආසවානුසේ ඥානය, යමක ප්‍රාතිහාර්ය ඥානය, ඒ වගේම තමයි මහා කරුණා සමාපatti ඥානය, සර්වඥතා ඥානය, අනාවරණ ඥානය. මේ විදිහට ඥාන 6ක් විග්‍රහ කරනවා.
ඉන්ද්‍රිය පරෝපරයත්ය කියන්නේ සත්‍යයගේ තියෙන ඇසකරනාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒ ක්‍රියාකාරීත්වයේ වැරද්ද අවබෝධ කරගන්න හැකියාව තියෙන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියවලුත් කොච්චර වැඩිලා තියෙනවද කියන එක හරියටම ඩිටෙක්ට් කරන්න පුළුවන්. හරියටම අඳුන ගන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව තමයි භාග්‍යතුන් වහන්සේට විතරක්ම මූලික වෙච්ච ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. ඒ වගේම තමයි ආශ්‍රවක්ෂය ඥානය. සත්‍යයේ ආසව ක්‍රියාකාරීත්වය කියන්නේ කෙලෙස් ප්‍රශ්නේ හරියටම අඳුනා ගැනීමේ හැකියාව. ආශ්‍රවක්ෂය ඥානය. ඊට සමාන එකට කියන්නේ ආසානුසය ඥානය. ඊළඟට තියෙනවා මගේ පින්වතුනි යමක ප්‍රාතිහාර්ය ඥානය. දැන් මේකත් විශේෂ ඥානයක්. අද එක්තරා තැනක මම ඇහුවා යමක ප්‍රාතිහාර්ය කියලා කිව්වහම ඒ කියන්නේ අන්ත දෙක විග්‍රහ කරන්න කියලා නෑ. යමක ප්‍රාතිහාර්ය කියන්නේ සුදු කළු කියලා කියන්නේ මේ අන්ත දෙක විග්‍රහ කරන එකක් නෙමෙයි මගේ පින්වතුනි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අන්ත දෙක අවබෝධ කරගන්න පුළුවන් අපිට. හැබැයි අන්ත දෙක අවබෝධ කරගන්න තැනට එහා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ කියන තැන ගැඹුර දකින්නකොට ඇත්තටම භාග්‍යවතුන් වහන්සේට ඒ හැකියාව තිබිලා තිනවා කියන එක විශ්වාස කරන්න. මොකද මේ යමක ප්‍රාතිහාර්ය ඥානය කියන්නේ එකම වෙලාවේ ශරීරයෙන් ගින්දරත් ජලයත් පිට කරන්න පුළුවන් හැකියාව. ඒක අර සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පිරූ පාරමිතාවේ මහා අනුහසට ලැබෙන මහා හැකියාවක්. එතකොට මේ හැකියාව තමයි යමක ප්‍රාතිහාර්ය ඥානය. එක්තරා දේශනාවක මට වුණා යමක ප්‍රාතිහාර්ය ඥානය කියන්නේ මේ ඇතාන්තය නැතාන්ත විග්‍රහ කරන දේශනාවක් තමයි තියෙන්නේ කියලා. ඒක විග්‍රහ කරන නුවණ තමයි චතුරාර්ය සත්‍ය නුවණ. නැතාන්ත දෙක විග්‍රහ කරන නුවණ. දැන් ඒකත් ඥානයක්. චතුරාර්ය සත්‍ය නුවණ. එතකොට ඒකයි යමක ප්‍රාතිහාර්ය පටලවා ගන්න එපා. යමක ප්‍රාතිහාර්ය ඥානය කියලා කියන්නේ මේ ගින්දරත් ජලයත් එක වෙලාවෙම පිට කරනවා කියන අර්ථය තුල ඇත්තටම භාග්‍යවතුන් වහන්සේට ඒක කරන්න පුළුවන්. කියන්නේ මේ ලෝකයට පේන්න ලෝකයට මේ පේන හැෙන දැනෙන ලෝකයේ තුල එහෙම ආශ්චර්ය අද්භූත කාරණාවක් පෙන්වන්න පුළුවන් තථාගතයන් වහන්සේට. ඒ හැකියාව දෙනවා. මොකද ඒක තථාගතයන් වහන්සේගේ සුවිශේෂත්වයේ පෙන්눔 කරන විශේෂ ඥානයක්. යමක ප්‍රාතිහාර්ය ඥානය. එතකොට ඉන්ද්‍රිය පරෝපරයත් ඥානය ඉන්ද්‍රිය පරෝපරයත් ඥානය ආසවනුසය ඥානය යමක ප්‍රාතිහාර්ය ඥානය ඊළඟට කියනවා මහා කරුණා සමාපatti ඥානය. ඔන්න ඔය ඥානයට දවසකට කෝටි ලක්ෂ වාරයක් උන්වහන්සේ සමවදිනවා කියනවා. එහෙම සමවැදී මේ සමස්ත කෝටි ලක්ෂයක් සක්වලට උන්වහන්සේගේ ආඥා චක්‍රය විහිදුවමින් ලෝක සත්‍යයට උපකාර කරනවා. දැන් මේ උපකාර කරනකොට ඒ ප්‍රදේශවලට වැඩිහාම දැන් මේ සක්වලෙන් පිට සක්වලකට ගිහිල්ලා බණ කියලා හිතන්නකෝ. එතකොට ඒ සක්වලට ගිහිල්ලා බණ කියනකොට උන්වහන්සේ මොන භාෂාවෙන්ද බණ කියන්නේ? ඒ ලෝකයේ පාවිච්චි කරන භාෂාවෙන් බණ කියන්නේ. එතකොට ඉහලෝකයේ ඇත පරලෝකයේ ඇත කියන තැනින් ඉහලෝක පරලෝක මේ කියන්නේ මනුස්ස ලෝක වගේම තව මනුස්ස ලෝක තියෙනවා. සමාන්තර ලෝක පවතිනවා කියන එක. ඒ විශ්වාසය එන්න ඕනේ අපිට. නැත්තම් කොහොමද මේක අර්ථ කරගන්නේ අපි? දැන් නාසයකින් කිව්වොත් එහෙම මේ මනුස්ස ලෝකයේ වගේ තව මනුස්ස ලෝකයක් තියෙනවා කියලා කිව්වොත් ඒක අපේ උන්දලා පිළිගන්නවා. අපේ මේ රටේ ඉන්න මහා ගොබ්බ ගොබිල ජාතියක් නේ පින්වතුනි. මම ඒකට හේතුව කියන්නේ ගොබ්බ ගොබිලයි කියලා කියන්නේ අපේ මිනිස්සුන්ට චෝදනා කරන අර්ථයෙන් නෙමෙයි. විද්‍යාව අද මොකක් හරි ගෙනල්ලා දිග ඇරියොත් එහෙම මේක ඩෝරියන් ගාලා පිළිගන්නවා ඒක තමයි හරි කියලා. හැබැයි මේවා භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙනවා කිව්වහම හිමිව කියලා තියෙනවද? බුද්ධ දේශනාවේ හිමිව තියෙනවද? ඕන් බලන විදිය. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පේන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මෙච්චර ආශ්චර්ය කතා ගොඩක් තියෙනවා කියන එක ඒවා මැජික්. ඒවා මැජික් කතා භාග්‍යවතුන් වහන්සේ ඒවා කියලා නෑ වගේ තමයි කට්ටිය කතා කරන්නේ. උන්වහන්සේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඔය හිටියා. ඔව් අපිට පේන මිනිස්සෙක් විදිහට තමයි හිටියේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ හැකියාවන් සම්පසාදනීය සූත්‍රය මේ සූත්‍ර අධ්‍යයනය කරනකොට පැහැදිලිවම තියෙනවා තථාගතයන් වහන්සේලාගේ ආචාර්ය අද්භූත කාරණා රාශිය. ආචාර්ය අද්භූත සූත්‍ර විශාල වශයෙන් මේවා විග්‍රහ කරලා තියෙනවා. දැන් මට මෙතන ඔයගොල්ලන්ට පෙන්න ගන්න ඕනේ උන්වහන්සේ ජනපද නිරුක්තියෙන් කතා කළා කියන එක. එතකොට ජනපද නිරුක්තියෙන් කතා කරනකොට මේ සක්වලේ විතරක් නෙමෙයි පිට සක්වල වල ගිහිල්ලා ධර්මයේ දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ හැකියාව උන්වහන්සේට තිබ්බේ නැද්ද? තිබ්බා. මෙතන ඉඳලා වෙනත් තැනකට ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්න පුළුවන් හැකියාව තිබ්බා. කොහොමද යන්නේ? අන්න සංයුත්ත නිකායේ 5:2 අයෝගල සූත්‍රයේ මේ කාරණාව විග්‍රහ කරනවා. මෙතනදී අයෝගල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා මෙන්න මෙහෙම කාරණාවක්. දැන් මම මේ උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ගැන සහ වක්කලතක් දික්කලකණින් මනෝමය කයෙන් සහ කරජ කයත් එක්කම උන්වහන්සේට යන්න පුළුවන් කියන හැකියාව තිබ්බා කියන අර්ථය පෙන්වන්නයි හදන්නේ. මේවා පෙන්නකොට විශ්වාස කරනවද නැද්ද කියන එක ඕගොල්ලන්ගේ තීරණයක් මගේ පින්වතුනි. ඒක ඔබගේ ශ්‍රද්ධාවත් එක්ක බැඳෙන කාරණාවක්. මගේ අර්ථය වෙන්නේ මේ කතාව කියන එක විතරයි. මේක විවරණය කරගන්නවද මේක වහගන්නවද කියන එක ඕගොල්ලන්ගේ අත්තු කාරණාවක්. ඕගොල්ලෝ ඒක බලන්න. අයෝගල සූත්‍රයේ සංයුත්ත 5:2 එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස වුන්න. එකත්පස වුණ ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලහ. වහන්සේ භාග්‍යවතුන් වහන්සේ 이르දියෙන් මනෝමය කයින් බඹලොවට එළඹිසේක්.
එළඹිසේක් දැන වදාරණසේක් දැයි ආනන්ද මම 이르දියෙන් මනෝමය කයින් මබලොවට එළඹියෙමි දනිමි. භාග්‍යවතුන් වහන්සේ මම චාතුම්හ බුහුතයික කයින් 이르දියෙන් බඹලොවට එළඹෙන්න හැකිදැයි. ආනන්දේ මම චාතුම්හ භූයික කයින් 이르දියෙන් බඹලොවට එළඹෙන්නේ හැකි වෙමි. වහන්ස භාග්‍යවතුන් වහන්සේ 이르දියෙන් මනෝමය කයින් බඹලොවට එළඹෙන්නේ හැකිසේක්ද? මෙහෙම ආනන්ද හාමුදුරුවෝ අහනවා. මම මේක විග්‍රහ කරන්නම්. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේට 이르දියෙන් මනෝමය කයකින් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්ද? දේව ලෝකවලට යන්න පුළුවන්ද? මේ සක්වලේ යන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කියනවා එහෙමයි ආනන්ද. මනෝමය කයින් මට යන්න පුළුවන් කියලා කියනවා. මෙතන මනෝමය කය කියලා කියන්නේ කරජකය මෙහෙම තියෙද්දි අර ඕගොල්ලෝ කියන්නේ මනෝකාය කියලා, ඇස්ට්‍රල් බොඩි කියලා කියන්නේ. අන්නේ මනෝකාය කියන කාරණාවෙන් ඒ කියන්නේ තථාගතයන් වහන්සේට පුළුවන් යවන්න මනෝමය කය යවන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දැහැන් සමාපත්තියට සමවැදිලා කරජකය මෙහෙම අපිට පේන වැඩ ඉන්නකොට මනෝමය කයෙන් උන්වහන්සේ වඩිනවා බ්‍රහ්ම ලෝකවලට. අනිකුත් සක්වල වලට වඩිනවා. දිව්‍ය ලෝකවලට යනවා. ගිහිල්ලා ධර්ම දේශනා කරනවා ආදී ධර්ම ප්‍රචාරය තමයි කරන්නේ. ලෝක සත්‍යයට උපකාර වීම කරන්නේ. එතකොට මනෝමය කයින් උන්වහන්සේට වඩින්න පුළුවන්. ඊළඟට අහන ඔබ වහන්සේට මේ සතර මහා භූත කය අරගෙන, කියන්නේ මෙන්න මේ කරජකය අරගෙන මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ කය අරගෙන යන්න පුළුවන්ද කියලා අහනවා. කියනවා පුළුවන් කියලා කියනවා. එහෙමත් යන්න පුළුවන් කියලා කියනවා. එතකොට කියනවා පුදුමයිනේ බුදුරජාණන් වහන්සේ. ඔබ වහන්සේට කොච්චර ආශ්‍රයයක්ද බුදුරජාණන් වහන්සේ. කොහොමද මේක වෙන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. ආනන්ද තථාගතයෝ ආසිරි වූහාහුත් ආසිරි දහම් අසිරි දහමින් යුතු වූහාහුත් වෙති. ආනන්ද තථාගතයෝ පුදුම වූහාහුත් පුදුම දහමින් යුතු වූහාහුත් වෙති. ආනන්ද යම් සමයක තථාගත තෙමේ කයත් සිතෙහි නගාද සිතත් කයෙහි නගාද. ඔන්න කියනවා යම් සමයක කය සිතෙහි නගලා, ඒ කියන්නේ මේ කය සිතෙහි යොමු කරලා සිත කයෙහි යොමු කරලා කයයි සිතයි මෙතන සමපාත කරලා සමාධිගත කරලා කය සිතෙහි නගාද සිත කයෙහි නගාද සුඛ සංඥාවත් ලහු සංඥාවත් කයෙහි බහා. සුඛ සැහැල්ලු මේ සුඛය කියන සැපේ කියන ස්වභාවය, ඊට පස්සේ ලහු ස්වභාවය සැහැල්ලු ස්වභාවය කයෙහි බහා වෙසෙද්ද. දැන් හිතත් කයත් එක තැනකට සමාධිගත කරගෙන එකම සමාධියකට අරගෙන ඉවර වෙලා මේක සුඛ සංඥාවෙන් ලහු සංඥාවෙන් සැහැල්ලු බවට පත් කරගන්නවා. හරියට පුරුණු රොදක් වගේ. සැහැල්ලු තබා ඊතා මෘදුත් ඊතා කර්මණ්‍යත් සමාවෙන්න සුඛ සංඥාවේ ලහු සංඥාවෙත් බහා තබා ආනන්ද එසමහි තථාගතයන්ගේ කය ඊතා සැහැල්ලුත් ඊතා මෘදුත් ඊතා කර්මණ්‍යත් ඊතා බබලන සුළුත් වෙයි. ආනන්ද දවසක් මුළුල්ලෙහි තැවුණු යවටෙක් යම්සේ ඊතා සැහැල්ලුවෙන් යම්තේ ඊතා සැහැල්ලුත් ඊතා මෘදුත් ඊතා කර්මණ්‍යත් ඊතා ප්‍රභාස්වරත් වේද. ආනන්ද එසේ හේින්ම තථාගත තෙමේ යම් සමයක කයත් සිතෙහි නගාද සිතත් කයෙහි නගාද සුඛ සංඥාවෙන් ලහු සංඥාවෙන් කයෙහි බහා වෙසෙද්ද. ආනන්ද එසමෙහි තථාගත කය ඊතා ලඝුත් ඊතා මෘදුත් ඊතා කර්මණ්‍යත් ප්‍රභාස්වරත් වෙයි කියලා කියනවා. එතකොට මහා ප්‍රභාස්වරත්වයත් එක්ක හරියට පියාපතක් වගේ සැහැල්ලු බවට පත් වෙනවා කියලා කියනවා. ආනන්ද යම් කලක තථාගත තෙමේ කයෙහි සිත නගාද සිතෙහි කය නගාද සුඛ සංඥාවත් ලහු සංඥාවත් කයෙහි බහා වෙසෙද්ද. ආනන්ද එකල්හි තථාගත කය නිතතින්ම පොළවෙන් අහසට නගී. මොකද්ද මේ කියන්නේ? මේ කාය ලහුතාවෙන් චිත්ත ලහුතාවෙන් යුක්තව කාය සුඛයෙන් චිත්ත සුඛයෙන් යුක්තව ඉවරලා මේ දැහැනට සමවැදිලා මේ ස්වභාවයට සමවැදුනට පස්සේ මේ 이르දි ප්‍රාතිහාර්ය පාන ස්වභාවයට සමවැදුනට පස්සේ දැන් මොකද වෙන්නේ? මහ පොළවෙන් කය වෙන් වෙනවා. දැන් අද ජෙට් එන්ජින් මං හයි කරගෙන කරන්නේ. ජෙට් එන්ජින් මං හයි කරගෙන අහසෙන් යන්නේ. දැන් බුදුහාමුදුරන්ට ජෙට් එන්ජින් හයි කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ගේ දැහැන් සමාපත්තියේ හැකියාවන් නිසා උන්වහන්සේට නිකම්ම මේක කරන්න පුළුවන්. ඉතින් මේ හැකියාව අවුරුදු 20ක් 30ක් දැහැන් වැඩුවොත් එහෙම ඒ 이르දි හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ හැකියාවන් ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගත් ඍෂිවරු අදටත් හිමාලයේ වාසය කරනවා. ඔය තිබ්බත දේශ ආදී දේශවල වාසය කරනවා. ලංකාවෙත් ඉන්නවා. ලංකාවෙත් සමහර ස්වාමීන් වහන්සේලා සමහර යෝගීන් වහන්සේලා ඉන්නවා. ඒ හැකියාවන් තියෙනවා. හැබැයි පෙන්වන්න යන්නේ නැහැ. සමහරලාට මේ අපි අතරත් ඉන්නවා. සමහර මිනිස්සු පෙන්වන්න යන්නේ නැහැ. මොකද මේවා පෙන්නුවාම වෙන දේ තමයි මල්ලක් කරදරේ. තාම කරදරයි. මොකද මේවා දැක්කහම දැන් ඉස්සරහට ජෙට් එන්ජින් ඇවිල්ලා මිනිස්සු ජෙට් එන්ජින් හයි කරගෙන අහසින් යනකොට මේවා සාමාන්‍ය දේවල් වෙනවා එතකොට. ඇයි මොකද අර 이르දියෙන් කරගන්න වැඩේ දැන් ජෙට් එන්ජින්ෙන් කරගන්නවනේ.
දැන් ඒ හැකියාවන් තියෙන පිරිස ලෝකෙට කියන්නේ නැහැ. මොකද හරි කරදරයක් නිසා ඒක. දැන් මට එහෙම හැකියාවක් නැති නිසා මං කියනවා මේ කතාව. මොකද එතකොට මටත් ලේසිනේ ඕගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න. නැත්නම් ඕගොල්ලෝ මගෙන් බණ අහන්න එන්නේ මේ හාමුදුරනේ එ르දි තියනවද දන්නේ නැහැ කියලා හිතාගෙනනේ. නෑ. එ르දි බලාගෙන බණ අහන්න එන්න එපා පින්වතුනි. වැඩක් නෑ. අනුශාසනා ප්‍රාතිහාර්ය කියන දැනටයි කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ එක තැනක කියන්නේ අර පැනවීමක්ම කරන්නේ. කරන්න යන්න එපා ඕවා කියන එක. ඉතින් ඒ අර්ථ හොඳට බලන්න. මොකද මේවා උන්වහන්සේලා නිකන් ආවට කියපු කතා නෙමෙයි. එතකොට ඇයි මම මේවා ඕගොල්ලන්ට කියන්නේ? ඇයි මම මේ කතාව කියන්නේ? මට අද මේක ඕගොල්ලෝ මේවා මම කියකින්න ඕනේව නෙමෙයි. ඕගොල්ලන්ට දැනෙන්න ඕනේව දේවල් මේවා. නමුත් මේකත් දැනෙන්නේ නැති තැනටම අපේ මනස විකෘති වෙමින් තියෙන්නේ. ඇයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් මේ ඇහැට කනට නහයට දිවට කයට කියන මේ පහට ගෝචර වෙන තැනින් අල්ලන්න යනවා. ඒ කියන්නේ පංචේන්ද්‍රිය ගෝචරව 5 sense වලින් අපි ඒක අල්ලන්න යනවා. ওই 5 sense වලින් ලෝකය බලන ක්‍රමය තමයි මේ ලෝකයේ තියෙන විවිධාකාර විද්‍යා විෂයන්. ඒ විවිධාකාර විද්‍යා විෂයන් ඔස්සේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ බැලුවම අපිට පේන්නේ පංචේන්ද්‍රිය ගෝචර දෙයක් විතරයි. මොනවද පංචේන්ද්‍රිය ගෝචර? ඇසට කනට නහයට දිවට කයට ගෝචර වෙන්නේ නැත්නම් ඒක ඒවා පිළිගන්නත් බෑ කියලා ප්‍රතික්ෂේප කරන එක. දැන් මම මේක ටිකක් තේරෙන්නෝ කියලා දෙන්නම්. ඇස, මනස, පනස කියලා වචන තුනක් තියෙනවා. පනස. ඇස කියලා කියන්නේ පංචේන්ද්‍රිය මානසිකත්වය. ඇස කිව්වහම ඇස, කන, නහය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රිය එතන ඉන්නවා. එතකොට අද ලෝකයේ තියෙන සියලුම දත්ත නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ පහට ගෝචර වෙන සීමාවෙන්. මනුස්ස ලෝකයේ අපි සියලුම න්‍යායන් නිර්මාණය කරගෙන තියෙන්නේ මේ පහට ගෝචර වෙන සීමාවෙන්. මේ පහට එහා ගිහිල්ලා තවත් මෙතන කතාවක් තියෙනවා කියලා බැලන නුවණ අවදි වෙනකොට කියනවා මා නෑස. අන්න ඇසට එහා ගිහිල්ලා පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයට එහා ගිහිල්ලා 6 වෙනි ඉන්ද්‍රිය අවදි වෙනවා. අන්නේ 6 වෙනි ඉන්ද්‍රිය අවදි වුණාම අපි කියනවා ඉහලෝකය පරලෝකය ඇත කියන අවබෝධය එනවා කියන එක. ඒ වගේම තමයි අම්මා කියා විශේෂ කෙනෙක් ඉන්නවා, තාත්තා කියා විශේෂ කෙනෙක් ඉන්නවා. මේ සංසාරේ කර්මය කර්ම ගනුදෙනුවක් තියෙනවා කියන එක. සුකෘත දුක්ඛృత කර්මඵලයන්ගේ ඵල විපාක තියෙනවා කියන අර්ථය. අන්න ලෞකික සම්මාදිට්ඨිය කියන තැනට එනකොට තමයි මනස අවදි වෙන්නේ. මනස අවදිනේ. එතනම තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය අන්තිම මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළා වූ ශ්‍රමණ බ්‍රහ්මණයෝ වැඩ ඉන්නවා කියන සම්මාදිට්ඨිය ඕනේ. එතෙන්ට එනකොට ආං භාග්‍යවතුන් වහන්සේ එතන ප්‍රමුඛයි. අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නය එතන ප්‍රමුඛයි. ආං එතෙන්ට ආවට පස්සේ තමයි අපි විශ්වාස කරන්නේ භාග්‍යවතුන් වහන්සේ තමයි පරම සත්‍ය දේශනා කරනවා කියන තැනට. ආං එතෙන්ට එනකොට භාග්‍යවතුන් වහන්සේම පිළිසරණ කරගෙන දැන් චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයේ තියෙන ගැඹුර බැලෙන නුවණ ආං පෑනෑස ඇස මනස ඇස කිව්වහම පංචේන්ද්‍රිය ගෝචර මනස කිව්වහම 6 වෙනි ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රිය 6ම අතික්‍රමණය කරන නුවණට කියනවා 7 වෙනි ඉන්ද්‍රිය නැත්තම් පැනස. ඒක ඒ 7 වෙනි ඉන්ද්‍රිය නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රියෙන්, වීරේ ඉන්ද්‍රියෙන්, සති ඉන්ද්‍රියෙන්, සමාධි ඉන්ද්‍රියෙන් කියන ඊතුරු ඉන්ද්‍රිය හතරෙන්ම වට කරගෙන තියෙනවා. සද්ධාවට අයිති කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. වීරයට අයිති මොකද්ද? වීරයට අයිති සතර සම්‍යක් ප්‍රදාන, සංසාරයේ නැමැති අකුසලය හරියටම අවබෝධ කරන එක. අකුසලයේ අවබෝධ කරලා ඊතරවීම, විමෝක්ෂය, සසරින් ඊතරවීම කියන කාරණාව, නුවණැස, පැනස කියන කාරණාව, චතුරාර්ය සත්‍ය නුවණ කියන කාරණාව. ආන් එතෙන්ට එනකොට කුසලය සසර ගෙවෙන සසර නැමැති අකුසලයේ ගෙවෙන නිවන නැමැති කුසලයේ සාක්ෂාත් වෙන වැඩපිළිවෙල. ආං සතර සම්‍යක් ප්‍රදාන. නූපන් අකුසල් නූපදවීමත්, උපන් අකුසල් ප්‍රහීන කිරීමත්, නූපන් කුසල් උපදවා ගැනීමත්, උපන් කුසලයේ වැඩි දියුණු කිරීමත් කියන අර්ථය. සතර සම්‍යක් ප්‍රදාන. ඊළඟට කියනවා මොකද්ද? සතර සතිපට්ඨානය. සතිමත් ඉන්ද්‍රිය සතිය මොකද්ද? කායේ කායානුපස්සනා, වේදනා වේදනා, චිත්තේ චිත්තානු, ධම්මේ ධම්මානුපස්ස. මේ සමස්ත ධර්මතාවයේම මේ සමස්ත පංචේන්ද්‍රිය ගෝචර, 6 වෙනි ඉන්ද්‍රිය ගෝචර, සමස්ත ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ සමස්ත ඉන්ද්‍රියානුබද්ධ ධර්මයේ තියෙන වැරද්ද අවබෝධ කරන නුවණ, සත්‍ය අනුව දකින නුවණ නැත්තම් සතිය සිහිය, ආන්ගේ යෝනිසෝ මනසිකාරයේ නුවණ සතිපට්ඨානය. දැන් සද්ධාව වෙනයි ප්‍රඥාව වෙනයි නෙමෙයිනේ. සද්ධාව, ප්‍රඥාව, සතිය මේ ඔක්කොම එකට සාකච්ඡා වෙන්නේ. ඒක තමයි කාලීන ධම්ම සාකච්ඡා, කාලීන ධර්ම ශ්‍රවණක්. කාලීන ධර්ම සාකච්ඡාව කියන්නේ මේ කෙලෙස් ප්‍රශ්නය සාකච්ඡා කරන්නට ඕනේ. සසර ප්‍රශ්නය සාකච්ඡා කරන්නට ඕනේ.
ආන්ගේ සංසාර ප්‍රශ්නය කෙලෙස් ප්‍රශ්නය සාකච්ඡා කරනකොට තමයි ඇස මනස අතික්‍රමණය කරලා පෑනෑස අවදි වෙන්නේ. දැන් අපේ මනස අවදි වෙලා නැත්තම් අපි ඉන්නේ 5 sense වල නම් අපිට පැනසක් ගැන කතා කරන්න බෑ පින්වතුනි. දැන් මගේ පුංචි කාලේ මම ඉගෙන ගත්ත අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මම නම් හිටියේ මම ඉගෙන ගත්ත 5 sense වලට ගෝචර වෙන සීමාව විතරයි. හැබැයි මොකද්ද දැනි තිබ්බා. බුදුහාමුදුරුවෝ ගැන ඉහලෝක ගැන පරලෝක වචන විදිහට නෙමේ. මේ ලෝකෙ විතර නෙමේ තව ලෝක තියෙනවා කියන එක. ඒක දැනුණා. ඒක සසර පුරුද්ද. දැන් එහෙම සසර පුරුදු තියෙන පුණ්‍යවන්ත දරුවෝ අද ඉපදෙමින් තියෙනවා මේ ලෝකවල. මේ ලංකාද්වීපයේ පුරාවට පවා. එහෙම නැති පිරිසක් ඉන්නත් පුළුවන්. මොකද වැඩිපුර ඉන්නේ කොහොමද එහෙම පිරිසනේ. එතකොට අර අවබෝධය මතු වෙන ධර්මයේ මතු කරගන්න ගුණය මතු කරන ශාසනය මතු කරගන්න පිරිසක් ලෝකේ පහළ වෙනවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා එකම දෙයයි කතා කරන්නේ සසරින් එතර වීම කියන කාරණාව. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධයට එනකොට මේ කායික දුක් ස්වභාවය මානසික දුක් ස්වභාවය කියන සමස්ත දුක විවරණය වෙන තැනට සාකච්ඡාව ගේන්නට ඕනේ. එතනින් තමයි පැනස කියන තැනට එන්නේ. අන්න තියෙනවා යමක ප්‍රකරණයේ සත්‍ය යමකේ කායික දුක් තබා මානසික දුක් තබා සෙස්ස ආර්ය දුක්ඛේ. ඒ තුන ආර්ය දුක්ඛේ කියන දන මේ ඔක්කොම අතික්‍රමණය කරපු තැනකින් ඒක අහුවෙන්න ඕනේ. ඒක අහුවෙන්න නම් අපි ඉන්නේ පංචේන්ද්‍රිය ගෝචරව කියන දන මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. අපිට තියෙනවා මනස අවදි කරගන්න කියන එක තේරුම් ගන්න ඕනේ. අන්න ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනාට දැන් තියෙනවා බලන්න අප්‍රමාදීවම ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද කියන එක. ආන්ගේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනකොට ලෝකයම කියන තැනට මේ සමස්ත ලෝක ක්‍රියාකාරීත්වය මේ පෙනෙන ඇහෙන දැනෙන සමස්ත විඳින වැඩපිළිවෙලම විපරීත වූ වරද්දාගත්තා වූ පටලවගත්තා වූ වැඩපිළිවෙලක් කියන අර්ථය මතුවෙන්නට ඕනේ. ඔන්න ඔතෙන්ට එනකොට තමයි පෑනෑස අවදි වෙන්නේ. නැත්තම් විකෘති සහගත වූ මේ සංසාරගත වැඩපිළිවෙල විකෘති ඥානය නැත්තම් විකෘති සහගත මේ විඥාන ක්‍රියාකාරීත්වය නැත්තම් මේ විකෘති සහගත පටිච්ච සමුප්පන්න වැඩපිළිවෙලෙන් එතර වෙන නිරෝධ ඥානය පහළ වීම කියන තැනට පෑනෑස අවදි වීම. එතකොට ඇස මනස පනස දැන් මනසවත් අවදි වෙලා නැත්තම් මේවා පිළිගන්නේ නැහැ. අයෝගල සූත්‍රයේ මේ කියන එක පිළිගන්නේ නැහැ. එතකොට අද සමහර ලාවට දැන් ඔය ජෙට් එන්ජින් වලින් යන්න කතා කරනෝනේ සමහර ඔය මොනවද මේ මොනවද 이르දි පෙන්නන්න ප්‍රාතිහාර්ය පෙන්නන ඒවා ජෙට් එන්ජින් හයි කරගෙන තමයි කරන්න වෙන්නේ කියලා. හැබැයි මේක දැනිලා නැත්තම් ඒ කියන්නේ මේ අර්ථ දැනිලා නැත්තම් ඒ කියන්නේ ඉතින් ඒගොල්ලන්ට කියන්නේ අබසරණයි කියලා තමයි බුදු සරණයි නෙමෙයි අබසරණයි කියලා තමයි කියන්නේ. මොකද බුදු සරණට ලං වෙලාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න ඔබ මහන්සි වෙනවා නම් ඔබගේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයේ අවදි වෙන්න ඕනේ. පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයට එහා ගියපු 6 වෙනි ඉන්ද්‍රිය අවදි වෙන්න ඕනේ. 6 වෙනි ඉන්ද්‍රිය තමයි මොකද්ද? මනස. දැන් පංචේන්ද්‍රිය කියලා මෙතන මම කියන්නේ ඇස කන නහය දිව ශරීරය කියන තැන. එතකොට සාමාන්‍ය අපි ගෝචර කරගන්න ස්වභාවය අපි කියනවා භෞතිකවාදීත්වය කියලා. එතකොට මනස අවදි වෙනකොට කියනවා විඥානවාදය කියලා. එතකොට භෞතිකවාදයෙන් විඥානවාදයට විඥානවාදයෙන් සත්‍ය අවබෝධයට. එහෙමයි අනුපූර්ව ප්‍රතිපදාව. එතකොට විඥාණය ගැන අර සාති භික්ෂුව ඉන්නේ විඥානවාදයේනේ. සාති භික්ෂුව කියන භික්ෂුව ඉන්නේ විඥානවාදය. එයා අර ගමන් කරන හිතක් ගැන පවතින හිතක් ගැන කතා කරනකොට එයා වරද්දාගත් අර්ථ රාශියක හිටියේ. සාති සූත්‍රයේ. එතකොට සාති භික්ෂුවගේ තිබිච්ච වරද්දාගත්තා වූ අර්ථය බුදුහාමුදුරුවෝ ඛණ්ඩනය කරනවා සත්‍ය අවබෝධය කියන තැනින්. සාති සූත්‍රයේ තියෙන ඒක අර්ථය සාති භික්ෂුවගේ විග්‍රහය. එතකොට ඒ අර්ථ මට සමාවෙන සූත්‍රයේ මැද සාති භික්ෂුවගේ කතාව කොහොම හරි මේ භෞතිකවාදයට එහා ගියපු විඥානවාදයටත් එහා ගියපු හේතුඵල ධර්මයේ කියන එක සත්‍ය අවබෝධය කියන එක ජීවිත අවබෝධය යථාභූත ඥාන දර්ශනීය කියන දැනට එනකොට අපි කොච්චර විවෘත භාවයකින් මේකට බහින්න ඕනිද කියන එක කියන්නයි මම මේ උත්සාහ කරන්නේ. එතකොට ඒකෙදී භාග්‍යවතුන් වහන්සේගේ හඬ භාග්‍යවතුන් වහන්සේගේ ස්වරය භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය අපිට සාකච්ඡා කරන්න තියෙන අපි කතා කරන භාෂාවෙන් අපි දන්න භාෂාවෙන් මේකට කියනවා ජනපද නිරුක්තිය කියලා. ඒ ජනපදයේ ජීවත් වෙන මිනිස්සු ඒ ජනපදවල ජීවත් වෙන දෙවිවරු ඒ ජනපදවල ඉන්න බ්‍රහ්මවරු ඒගොල්ලෝ අදහස් වමාරු කරගන්න ක්‍රමයට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකට ව්‍යාකරණ පටලවගෙන නටලා හරියන්නේ නැහැ. එකම දෙයයි තියෙන්නේ හරියට මේක අධ්‍යයනය කරන එක මේක විමර්ශනය කරන එක. ආගමික විමර්ශනය කරනකොට එකම දෙයයි මගේ පින්වතුනි මතුවෙන්න ඕනේ. අනුපූර්ව ප්‍රතිපදාව. අනුපූර්ව ප්‍රතිපදාව මතුවෙන්නේ නැත්තම් අනුපූර්ව සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදාව කියන එක තැනට මේ කාරණාව මතුවෙන්නේ නැත්තම්
මොකද්ද මේ අනුපූර ප්‍රතිපදාව කියන්නේ? දැන් අපේ මානසිකත්වයේ තියෙන පංචේන්ද්‍රිය ගෝචර තැනක. මෙතනින් මනස අවදි වෙන විදිහට ධර්මයක් කියවෙන්න ඕනේ. කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ලෞකික සම්මාදිට්ඨිය කියන තැන. ලෞකික සම්මාදිට්ඨියට එන කෙනා ඒකේ තියෙන අන්තිමට මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණයෝ ඇත කියන තැනින් භාග්‍යවතුන් වහන්සේ මහා ශ්‍රාවක සංඝයා කියන තැනට විශ්වාස වෙනකොට තමයි අපි මේ කියන කතාව විමසන්න පටන් ගන්නේ. ආන් ඇස මනස පෑනැස ඇස මනස පැනස කියන තැනට අනුපූර ප්‍රතිපදාව විග්‍රහ වෙන්නට ඕනේ. ඇස කියන්නේ five sense නැත්නම් පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වය, මනස කියන්නේ 6 වෙනි ඉන්ද්‍රිය අවදි වෙනවා කියන තැන, ප්‍රඥාව කියන තැන නැත්නම් යථාභූත ඥාන දර්ශනයේ හේතුඵල ධර්මයේ කියන තැනට එන්න ඔය කියන සමස්තය විවරණ වෙලා එන්නට ඕනේ. එතකොට දැන් මේක විවරණය කරන්න නම් තේරෙන භාෂාවෙන් කතා කරන්න එපා. තේරෙන සිංහලෙන් කතා කරන්න එපා. අර කියන්නේ අනේ මේ තේරෙන භාෂාවෙන් කියපන් කියලා. ඔන්න ඔය තේරෙන භාෂාවෙන් කියලා දෙන්න කියප එක තමයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ ජනපද නිරුක්තියෙන් කතා කරන්න කියලා. මොකද භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ ඔඩියන්ස් එකේ ඉන්න කවුද ඉන්නේ? ඒ ඉන්න හැමෝටම ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඇහෙනවා. ඒක අනුශාසනා ප්‍රාතිහාර්ය තහ තව තැනක් තියෙනවා මට මතක හිටියට අත්ත් සම්දස්සන ඥානීය කියන තැන අත්ත් සම්දස්සන ඥානීය කියන එක ඥානයක් විග්‍රහ වෙනවා. වචනේ පැටලුනොත් මට සමා වෙන්න. ඒ ඥානය විග්‍රහ කරනවා භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු දෙනාගේ ඒ කියන්නේ ලෝකයේ ඉන්න සෑම සත්වයකටම ශාසනය දැනවෙන විදිහට විශේෂයෙන් දැන් මිනිස්සුયો කියලා ගමුකෝ. මනුස්ස පිරිසට මේ කතාව කියලා දෙන්න පුළුවන් හැකියාව නැත්නම් වැටහෙන නුවණට කතා කරන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා කියන එක. ඒ වගේම තමයි ඒක ඒ අත්ත් සම්දස්සන ඥානීය කියන එක ශ්‍රාවකයන්ටත් ගෝචර එකක්. කියන්නේ ශ්‍රාවකයන්ටත් ඒ නුවණ මතු කරගන්න පුළුවන්. දැන් සමහරු කියන එකක් තමයි ඇවිල්ලා හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක තේරෙනවා. සිංහල තේරෙනවා. කතා කරගෙන යන්න පුළුවන් ඒ කතාව කියලා. එතකොට මම කියන්නේ මාව පිළිසරණ කරගන්න එපා. හේතුව මටත් පැටලෙන්න පුළුවන්. මමත් පැටලුණොත් බැරි වෙලාවක්වත් මට පැටලුණොත් භාග්‍යතුන් වහන්සේට පැටලෙන්නේ නැහැ. එතෙන්ට සද්ධාව තියන්න. තියලා සාකච්ඡාවට එන්න. නැතුව එන්න එපා. කියන්නේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක සාකච්ඡාවට එන්න. එතකොට අපිට මේක ගැඹුරට කතා කරන්න යන්න පුළුවන්. නැත්තම් වෙන දේ තමයි ඔයා දන්න ටිකෙන් ඔයා කෑ ගහනවා. මම දන්න ටික තමයි මේ කියලා මගේ ඉස්සරහට ඇවිල්ලා ඔයා මාත් එක්ක තර්ක කරයි. මමත් දැන් මට තේරිලා තියෙන එකෙන් මම ඔයත් එක්කත් කතාව අරගෙන යයි. හන්තිමට බැරි වෙලාවක්වත් ඔයයි මයි සමගියෙන් ඒ සාකච්ඡාව විවරණ කරොත් එහෙම ඔයයි මයි සංවාද කරගෙන හන්තිමට මරා ගන්න තැනකට උනත් යන්න පුළුවන්. ඒ නිසා අපි දෙන්නම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනවා කියන තැනින් භාග්‍යවතුන් වහන්සේම පිළිසරණ කරගෙන කටයුතු කරනවා කියන තැනින් ධර්ම සාකච්ඡාව කරමු. එහෙම නැතුව නම් සාකච්ඡා කරන්න එන්න එපා. මොකද එතකොට ඔයා එන්නේ ඔයා අහපු එක හාමුදුරුවෝ කෙනෙක් නැත්නම් කවුරු හරි පුද්ගලයෙක් සරණ ගිහිල්ලානේ ඔයා එන්නේ ධර්මයේ සාකච්ඡා කරන්න. එතකොට වෙන දේ තමයි ඔයයි මයි අන්තිමට ගැටෙන්න පුළුවන්. ඒක නොවෙන්න පුද්ගල සරණ යනවා කියන තැනින් අයින් වෙලා සංඝයා සරණ කියන තැනට ඇවිල්ලා සංඝ ගුණය සරණ යනවා කියන තැනට ඇවිල්ලා ධර්ම සාකච්ඡාව කරමු. බුදුන් සරණ කියන තැනින් ධර්මයේ සරණ කියන තැනින් සංඝයා සරණ කියන තැනින් ධර්ම සාකච්ඡාව කරමු. එහෙම කළොත් අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්. අරගෙන අත්ත සම්දස්සන නුවණ කියන හරහා නැත්තම් වැටහෙන නුවණට මේ කතාව මතු කරගන්නට හැකියාවක් ලැබේ. ඒකට මේ ලෝකයේ තියෙන පාලිද සිංහලද දෙමළද අරවද මේවද කියන භාෂාව නෙමෙයි වැදගත් වෙන්නේ. එකම වැදගත් වීම තමයි විවෘතව භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කතා කරන එක. සද්ධර්මයේ තියෙන ගැඹුරු විවෘතව සාකච්ඡා කරන එක. ආර්ය මහා සංඝයාගේ ගුණය සාකච්ඡා කරන එක. අන්න ඒ අර්ථයෙන් අදටත් කිසිම අඩුත් නැතුව වැඩිත් නැතුව ඉතුරු වෙලා තියෙන මාගදී ශබ්ද සංඥා 24ක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ අපි හැමෝම සජ්ජායනා කරන. මේක තමයි ලෝකයේ තියෙන සුද්ධම හඬ භාෂිතය. ඒ තමයි ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. ඔය තමයි මාගදී ශබ්ද සංඥා. සුද්ධම මාගදී ශබ්ද සංඥා. එතකොට දැන් ඒක සුද්ධයි නම් ඒ සුද්ධ ගුණ 24ම නම් සුද්ධ ශබ්ද සංඥාව. අසුද්ධ ශබ්ද සංඥාව මොකද්ද? අශුද්ධ ටික තමයි ප්‍රත්‍ය 24. හේතු ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, ඤත්ති ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය ආදී වශයෙන් කියන මේ ප්‍රත්‍යානුකාලීමේ වැඩ කරන මේ පැවැත්ම බලගැන්වෙන ප්‍රත්‍ය වැඩපිළිවෙල. ආන්‍ය ප්‍රත්‍ය වැඩපිළිවෙල තමයි අසුද්ධ වැඩපිළිවෙල. සසර. සූවිසි ප්‍රත්‍ය කියන්නේ සසරට නමක්. එතකොට සූවිසි ගුණ කියන්නේ නිවනට නමක්. එහෙනම් අසංකත වූ නිබ්බාණය අපිට ලෝකයේ තුල හඬ නගා ගන්න තියෙන මාර්ග අර්ථය තමයි මේ සුද්ධ ගුණ 24. ඒ ගුණ 24 තමයි සංඝ ගුණ තුලින් සීල ශාසනයත්, ධම් ගුණ තුලින් සමාධි ශාසනයත්, බුදු ගුණ තුලින් ප්‍රඥා ශාසනයත් මතු කරන සීල සමාධි ප්‍රඥා, ප්‍රඥා සමාධි සීල, ප්‍රඥා සීල සමාධි කියන සීල සමාධි ප්‍රඥා, ප්‍රඥා සීල සමාධි ආදී වශයෙන් මේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මුල් කරගත්ත සූවිසි ගුණේම තමයි ශාසනය කියන්නේ. එතකොට ඒ ශාසනයේ හඬ යමෙක් බුදු ගුණ දැනි දැනි බුදු ගුණ කියනවාද, ධම් ගුණ දැනි දැනි ධම් ගුණ කියනවාද, සංඝ ගුණ දැනි දැනි සංඝ ගුණ කියනවාද, අන්න එකට කියනවා සුද්ධ ගති හඬ, සුද්ධ ගති ගුණ, සුද්ධ ගති ගුණ. ගති හඬ, ගති ගුණ, ගති රුව. දැන් ඒක සුද්ධ ගති වෙනකොට අසුද්ධ වැඩපිළිවෙල මොකද්ද? අසුද්ධ වැඩපිළිවෙල තමයි සූවිසි වැඩපිළිවෙල, සූවිසි ප්‍රත්‍ය වැඩපිළිවෙල, සසර. තුර සූවිසි ප ဋ ාණය මුල් කරගෙන සසර වැරද්ද අඳුන ගන්න කෙනා, පටිච්චසමුප්පාදය මුල් කරගෙන සසර වැරද්ද අඳුන ගන්න කෙනා, ආයතන විග්‍රහ මුල් කරගෙන සසර වැරද්ද අඳුන ගන්න කෙනා, ස්කන්ධ විග්‍රහ මුල් කරගෙන සසර වැරද්ද අඳුන ගන්න කෙනා, ධාතු විග්‍රහ මුල් කරගෙන සසර වැරද්ද අඳුන ගන්න කෙනා, මේ සංසරම වැරද්ද අඳුන ගන්න කෙනා ඊතර වෙන නුවණ සාක්ෂාත් කරන සූවිසි ගුණය සාක්ෂාත් කරනවා. ධම් ගුණ, සංඝ ගුණ, ධම් ගුණ, බුදු ගුණ, සීල සමාධි ප්‍රඥා, ප්‍රඥා සීල සමාධි ගුණ විවරණය. දැන් මේ ගුණයත් නැණයත් එකට වැඩෙන්න එපා. ඒ කියන්නේ සද්ධාවත් ප්‍රඥාවත්, ප්‍රඥාවත් සද්ධාවත් එකට වැඩෙන්න එපා. දැන් භෞතිකවාදී දෘෂ්ටි පටලව ගත්තාම ලෝකයේ තියෙන විවිධාකාර න්‍යායයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේව බලන්න ආපුවාම ඉතින් ජෙට් එන්ජින් හයි කරන්න තමයි යන්නේ භාග්‍යවතුන් වහන්සේට. මොකද භාග්‍යවතුන් වහන්සේට ජෙට් එන්ජින් හයි කරලා කියන එක ත්‍රිපිටකේවත් අපි දන්න ඉතිහාස කතාවේවත් නැහැනේ. උන්වහන්සේ මේ කාය ලහුතාවෙන්, චිත්ත ලහුතාවෙන් තමයි අහසට නැගලා යන්නේ. ඉතින් ඒවා බුදුහාමුදුරන්ට නතින් කතා. හැබැයි අද ඉන්න මේ වරද්දාගත්ත, අර්ථ වරද්දාගෙන ශාසනය වරද්දාගත්ත සමහරු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ලේබල් එකකින් ඉන්න සමහරු මොකද කරගන්නේ? මේක වරද්ද ගන්නවා. මම දැන් මේ පුද්ගලයන් විවේචනය කරනවා නෙමෙයි, මේ වරද්දගත්ත වැඩපිළිවෙලයි පෙන්නලා දෙන්න හදන්නේ. නැතු ඔය පුද්ගලයොත් එක දැන් පුද්ගලයා කවුරු හරි පුද්ගලයෙක් හරි කළොත් එයා ඒක හරි, කවුරු හරි කළත් හරි, කවුරු හරි වැරද්දක් කළොත් ඒක වැරදීම තමයි. එතකොට ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේව ලඝු කරනවා කියන්නේ, භාග්‍යවතුන් වහන්සේව වරද්ද ගන්නවා කියන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම වැරද්ද. අන්නේ වැරද්ද පෙන්නලා දෙන්නයි මේ කතාව කියන්නේ. ඒක නිසා ඔය ජෙට් එන්ජින් හයි කරගෙන උඩින් යන්න බලාගෙන ඉන්නවා නම් කවුරු හරි අද එහෙම රහතන් වහන්සේලා පහළ වෙනකම් බලාගෙන ඉන්නවා නම් එතනත් අවුලක් තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කිව්වම ජෙට් එන්ජින් එන කෙනෙක් කියලා නිතාගෙන ඉන්නේ. දැන් සත්‍ය අවබෝධයට පත් වෙච්ච උත්තමයාණන් වහන්සේලාට ඒ හැකියාවන් සසර දින පාරමිතා අනුව මතුවලා ආවා මිසක්, ඒ හැකියාවන් මතුවලා ආවා මිසක් නැතුව මේ හැම රහතන් වහන්සේ කෙනෙක්ම අහසින් ගිහිල්ලත් නැහැ. හැබැයි අපි අහලා තියෙනවා එ르දියෙන් යන්නා වූ නෙක්රහතුන්ගේ සෙවණැල්ලෙහි රශ්මිය බන්තේ. අනුරාධපුර යුගයේ අපි කතාවට අහලා තියෙනවා මහරහතන් වහන්සේලා ඒ තරම් අහසින් ගිහිල්ලා තියෙනවා කියලා. දැන් එතකොට මොකද මේ වෙන්නේ? දැන් ඒ යුගයවල එහෙම වුණාට දැන් එහෙම නොවෙන්නේ ඇයි? දැන් ශාසනය පරිහිනට පැත්තටනේ තියෙන්නේ. එතකොට මේ වගේ කාලයක ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ කෙනෙක් පහළ වීම පවා ඊටාම දුර්ලභ කාරණාවක්. කොච්චර අමාරුද? අභිඥාලාභී රහතන් වහන්සේලා ගැන කවර කතාවද? ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් පහළ වීම පවා ඊටාම අපහසු කාරණාවක්. එතකොට ඒ අර්ථයෙන් මේ ශුෂ්ක විදර්ශනාව මුල් කරගෙන විපස්සනා ඥාන මතු කරගන්න මහන්සි වෙන්න. ඕගොල්ලෝ මේ දැහැන් සමාපatti හොයන එක නෙමෙයි ඇත්තටම කරන්න ඕනේ. දැහැන් වලට කොටු වෙන එක නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද විපස්සනාව කියන එක හොයන එක. ආන්ගේ විපස්සනා ඥාන මතු කරගෙන සසරින් එතර වෙනවා කියන අර්ථය මතු කරගන්න හොඳ සිහියෙන්, එළඹ සිටි සිහියකින්
එදිනදා ජීවිතය තුළ කටයුතු කරන්න. එළඹ සිටි සිහියෙන්ම නිරන්තර ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න. එසේ ශ්‍රවණය කරමින් අර එළඹ සිටි සිහියම සති සම්පජන්ණයක් බවට පත් කර ගැනීම, සිහි නුවණක් බවට පත් කර ගැනීමට දක්ෂ වෙන්න. සිහි නුවණ මතු කර ගන්නවා කියන දණට යෝනිසෝ මනසිකාර්ය පහල කරගන්න. සංසාරයේ නැමැති අයෝනිසෝ වැඩපිළිවෙල, මේ අයෝනිසහගත වැඩපිළිවෙල නැත්තම් මේ අයෝනිසෝ වැඩපිළිවෙල මොකද්ද? නැත්තම් මේ අනුවණ වැඩපිළිවෙල මොකද්ද කියන එක පරිශ්‍රණය කරන්න. ඒක පරිශ්‍රණය කරන්න තමන් ගැන හොයන්න. තමන් ගැන හොයන විපස්සනා ඥාන මතු කරගන්න තැනකට ඔබ මහන්සි වෙනවා නම් ඔබට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය, භාග්‍යවතුන් වහන්සේගේ අර්ථය, භාග්‍යවතුන් වහන්සේගේ ගුණය දැනෙන්න ගනීවි. ඒක 100%ක්ම දැනෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණය සියල්ලම දැනෙන්නේ තව භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ට විතරයි. ඊළඟට ඒක දැනෙච්ච කෙනෙක් හිටියා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ ශ්‍රාවක සංඝ පරපුරේ ඒ සාරිපුත්ත හාමුදුරුවෝ එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ගැන මහා සීහනාදයක් සජ්ජායනාවක් කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා, භාග්‍යවතුන් වහන්සේ ගැන ওই විදිහට විග්‍රහ කරන්න, ওই විදිහට අර්ථ කරන්න ඔබට තියෙන හැකියාව මොකද්ද? ඔබට තියෙන සුදුසුකම් මොකද්ද? ඒතර කියනවා, මට බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය දැනෙන තැනිනුයි මම ඔබ වහන්සේ ගැන මේ කියන්නේ. තෙරුවන් ගුණය තුලින්මයි මට ඔබ වහන්සේව දැනෙන්නේ. ඒ දැනෙන අර්ථයෙන් ඔබ වහන්සේ ගැන දැනෙන එක මට කියලා වචන කියලා ඉවර කරන්න වචන නැහැ. මට මේ දැනෙන එකයි මම ඔබ වහන්සේට මේ කියන්නේ කියලා. එහෙනම් කමක් නැහැ කියලා කියනවා. ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ ගැන ඇත්තටම ගුණ කියන්න අපිට තියෙන එකම අයිතිය තමයි උන්වහන්සේ අපිට දැනෙන්න ඕනේ. බුද්ධ රත්නය අපිට දැනෙන්න ඕනේ. ධර්ම රත්නය අපිට දැනෙන්න ඕනේ. සංඝ රත්නය දැනෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධය කියන එක විවරණීය වෙන්න ඕනේ. එතෙන්ට එනකොට බලවත් වෙන්න ඕනේ විපස්සනා ඥාන මුල් කරගත්ත වැඩපිළිවෙල. ඒක හිතලා කරන්න බෑ. ඒක යෙදෙන්න ඕන එකක්. ඒක තමා තුලින්ම යෙදෙන්න ඕන එකක්. අන්න එතෙන්ට එනකොට බුදුරජාණන් වහන්සේ කතා කළේ ආහාර භාෂාවෙන්ද මේ භාෂාවෙන්ද කියලා ගහමරා ගන්න එක නෙමෙයි මගේ පිංගුතුනි අද වෙන්න ඕනේ. ඒ අසමගියෙන් අයින් වෙලා අපිට තේරෙන භාෂාවෙන් අපි මේක කතා කරමු. එතකොට මේක ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට පුළුවන් ආකාරවලින් මේක විවරණය කරලා දෙනවනේ. එතකොට ඒකත් අහගෙන මේ කියන කතාවෙන් ඕගලන්ටත් ගන්න දෙයක් තියෙනවා නම් ඒකත් අහගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒක අරගෙන ඔබ සමගියෙන් යුක්තව මේ ගමන යන්න මහන්සි වෙන්න. කාත් එක්කවත් යටෙන්ට යන්න එපා. පුද්ගලානුබද්ධව පහර ගහ ගන්න යන්න එපා. එකිනෙකාව විවේචනය කරගන්න යන්න එපා. එකිනෙකා සමග ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. සංවාද විවේචන එකිනෙකාව පුද්ගල විවේචනය කරන තැනකට යන්නේ නැතුව එකිනෙකා සමග සමගියෙන් සහයෝගයෙන් සාකච්ඡාවෙන් යුක්තව ධර්මයේ සාකච්ඡා කරගන්න, ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න කියන අර්ථය මතක් කරලා දේශනාව හමාර කරනවා. අද අපි කතා කළේ බුදුහාමුදුරන්ගේ ස්වරය, උන්වහන්සේගේ හඬ, උන්වහන්සේගේ සාකච්ඡාව නැත්නම් උන්වහන්සේ විවරණය කරපු අර්ථය මොකක්ද කියන එක මතු කරගන්න, උන්වහන්සේ කතා කරපු භාෂාව මොකක්ද කියන තැන කතා කරගන්නවා කියන තැනින් තමයි ඇත්තටම දේශනාවද සිද්ධ කළේ. මේ දේශනාව නැවත නැවත අහලා බලන එක පාරක් ඇහුවයි කියලා තේරෙන්නේ නැහැ. නැවත නැවත අහලා බැලුවොත් තේරෙයි මොකද්ද මේ කියන්න හැදුවේ කියන එක. ඒක නිසා බුද්ධ ස්වරය ගැන, බුද්ධ හඬ ගැන, බුද්ධ ගුණය ගැන මීට වැඩිය පුතුල තැනකින් අපි සාකච්ඡා කරන්න ඕනේ කියන එකත් නැවත මතක් කරමින් ඒ අර්ථය විවරණය කර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේම පිළිසරණ කරගෙන, උන්වහන්සේගේ ධර්මයේම පිළිසරණ කරගෙන, ආර්ය මහා සංඝයාම පිළිසරණ කරගෙන ඒ ගමන යන්නට ඔබ උත්සාහවන්ත වෙන්න කියන අර්ථය මතක් කරමින් දේශනාව හමාර කරනවා. අපේ අතින් පුංචි හෝ අඩුපාඩුවක් වුණා නම් 10000 වාරයක් සමාවෙන්න දේශනාව මෙතකින් හමාර කරනවා. සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාටම බොහෝම පිං. තෙරුවන් සරණයි. හොඳයි. අද දවසේදී මේ ධර්ම දානමය පින්කම තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ බුද්ධ ස්වරය, බුදුරජාණන් වහන්සේගේ හඬ, බුද්ධ ස්වරය, උන්වහන්සේ කතා කරපු භාෂාව මොකක්ද කියන එක. ඉතින් අභිධම්මප්පදීපිකාවේ භාග්‍යවතුන් වහන්සේගේ හඬ ගැන විග්‍රහ කරනකොට කියනවා කුරවිල්ලෙක්, කුර කෙවිල්ලෙක්, කුරවි කෙවිල්ලෙක් කියලා හිමාලයේ ඉන්න සතෙක්ට උපමා කරනවා. මොකද මේ පක්ෂියා ඊටාම තියුණු මිහිරි නාදයක් තියෙන සතෙක්. ඒ මිහිරි නාදයට උපමා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ හඬ. එතනින් කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හඬයි අර කුරවි කෙවිල්ලගේ හඬයි සමානයි කියන එක නෙමෙයි. එතකොට ඒකෙදි කියනවා භාග්‍යවතුන් වහන්සේගේ හඬ ඊටත් වැඩිය මාධුර්යයෙන් යුක්තයි. එතනදි කියනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ හඬ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි කියන එක. සිනිදු බව, මිහිරි බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බව, ගැඹුරු බව, නින්නාද ඇති බව යන මේ ගුණ මේ ස්වරෙහි මේ ගුණ 8 හැංගිලා තියෙනවා. මේ ගුණ විග්‍රහ වෙනවා. එතකොට මේ අෂ්ටාංගයන් සමන්විත භාග්‍යවතුන් වහන්සේගේ හඬ උපමා කරනවා එදා හිමාලයේ හිටපු කුරවි කෙවිල්ලෙක් කියන පක්ෂයාට. ඒ පක්ෂයාගේ හඬ ඉතාම තීව්‍රයි කියලා කියනවා. ඒ පක්ෂයාගේ හඬට සමාන කරනවා භාග්‍යවතුන් වහන්සේගේ හඬ උපමාවක් විදිහට. ඒකෙන් කියන්නේ කුරවි කෙවිල්ලාගේ හඬ සමානයි භාග්‍යවතුන් වහන්සේගේ හඬ කියන එක එහෙම නෙමෙයි ඈ.
වරදවා ගන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ හඬ ඊටත් වැඩිය මාධුර්යයෙන් යුක්තයි. ඉතින් ඔය අර්ථය බලන්න මගේ පින්වතුනි. අද කිසි කෙනෙක්ට සම්මා සම්බුදු වෙන්න බෑ. අද වෙනවා නම් වෙන්න පුළුවන් රහත් ඵල අවබෝධයට විතරයි. ඒ රහත් ඵල අවබෝධයට ගියත් රහත්පන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේවයි මතු කරන්නට ඕනේ. මේ භාග්‍යවත් ගෞතම සම්මා සම්බුදු හාමුදුරන්ගේ ශාසනය තුළ අද කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මම සම්මා සම්බුද්ධ වෙලා ඉන්නේ, මම පච්චේක බුද්ධ වෙලා ඉන්නේ, මම රහත් බුද්ධ වෙලා තියෙන්නේ කියලා. එතන ගැළපෙන්නේ නැති එකක් තියෙනවා. ඒ තමයි සම්මා සම්බුදු වෙලා තියෙනවා කියලා කවුරු හරි තමන් සීහනාද කරනවා නම් එතන අවුලක් තියෙනවා. කවුරු හරි කෙනෙක් පච්චේක බුද්ධ වෙලා තියෙනවා නම් ඒකත් අවුලක් තියෙනවා. කවුරු හරි රහත් වෙලා කියලා සීහනාද කරනවා නම් ඒක පොඩ්ඩක් එතන බලන්න. තමන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා නම් ඒක බලන්න, ඒක පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොකද රහත් ඵලය ප්‍රකාශ කරන පස්ත කෙනෙක් ගැන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තියෙනවා. එක් කාලයක තමයි පිස්සොත් රහත් කියලා කියනවා. ඊළඟට තියෙනවා උම්මත ස්වභාවය නැත්නම් පිස්සු භාවයට පත් වෙලා තමන් රහතන් කියලා ප්‍රකාශ කරනවා. තව සමහරු ඉන්න පුළුවන් මෙන්න මෙහෙම අදිමාණෙන් තමන් රහත් කියලා ප්‍රකාශ කරන ස්වභාවය. ඊට පස්සේ තියෙනවා රැවටිලා. ඇත්තටම මේ ප්‍රතිපදාව රැවටිලා අර දැන් ඔය බ්‍රහ්මවංශ සම්පූර්ණ කතාවල හැම ගොඩක් ඕවා කියව තියෙනවා. ඒ කියන්නේ දැහැන් සමාපatti වලට ගිහිල්ලා ඒ දැහැන් සමාපatti වල ඒක රහත් ඵලයේ කියලා රැවටිච්ච ස්වභාව ඒකෙන් ප්‍රකාශ කරන එකක් තියෙනවා. ඒ කියන්නේ තමන් ඇත්තම රහත් ඵලයටපත් වෙලා නැහැ, රැවටිලා ප්‍රකාශ කරන ඒවා තියෙනවා. එහෙම ස්වභාව තියෙනවා. ඒ වගේම තමයි මගේ පින්වතුනි ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ජනයාගේ ලාභ කීර්ති ප්‍රශංසා දැන් මම රහතන් වහන්සේ කියලා කෙනෙක් කියලා ප්‍රකාශ කරලා බණ කිව්වොත් මං කියන එක අහයි කියලා. මම රහතන් වහන්සේ කෙනෙක් කියලා ලෝකෙට ප්‍රකාශ කරලා ඉවර වෙලා බණ කිව්වොත් ඒක අහයි කියලා. එහෙම බණහයි කියලා නැත්තම් එහෙම මේව කරයි කියලා ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් තමන්ගේ මාර්ගඵල ප්‍රකාශ කරන පිරිසක් ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තට ඉන්නවා තව ඇත්තටම රහත් ඵලය අවබෝධ කරලා ප්‍රකාශ කරන පිරිස. ඉතින් එහෙම ඇත්තටම රහත් ඵලය අවබෝධ කරපු පිරිසක් මම නම් හිතන්නේ මේ වගේ කාලෙක ඒක ප්‍රකාශ කරන්න එළියට එයි කියලා. මොකද මේ වගේ සමාජ පරිසරයක මේ තියෙන මහා අධාර්මික දූෂිත මහා තුච්ච නින්දිත අර මගේ භාෂාවෙන් කිව්වොත් මහා විනාශයකට ඇදමින් තියෙන සමාජ පරිසරයක ඒ වගේ උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්මයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම ඒ මනුස්සයව විනාශ කරනවා ඉන්න පිරිස. ඒ කියන්නේ විනාශ කරනවා කියලා මම අදහස් කරන්නේ ඒ ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේගෙන් කරගන්න ඕන එක නෙමෙයි මිනිස්සු කරගන්නේ. ඔය මට මතකයි එක අජාම් බ්‍රහ්ම මේ කවුද අපේ ආචාර්ය මන්බුරුද තෙරුන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ කෙනෙක් ආචාර්ය අනාලයෝ තෙරුන් වහන්සේ මට මතක හැටියට උන්වහන්සේ ඇත්තටම රහත් ඵලයටපත් වෙනවා. රහත් ඵලයටපත් වෙලා කාලයක් යනකොට උන්වහන්සේගෙන් ඇවිල්ලා මිනිස්සු අහන්නේ ගැඹුරු ශුන්‍යතා ධර්මයේ නෙමෙයි. ඇවිල්ලා අහන්නේ හාමුදුරනේ අරක කරගන්නේ කොහොමද, මේක කරගන්නේ කොහොමද, මගේ මේ දරුවගේ විභාගේ පාස් කරගන්න ඕනේ, අරක කරගන්න ඕනේ, මේක කරගන්න ඕනේ කියලා අර ලෝකයේ තියෙන බොහොම නිකන් අර පුංචි දේවල් ටිකක් කරගන්න තමයි ඒ උන්වහන්සේගෙන් උපකාර ඉල්ලගෙන තියෙන්නේ, සෙට් කරගෙන තියෙන්නේ. මගේ මේ ඇඟේ ලෙඩක් තියෙනවා, මෙන්න මේ ලෙඩේ සුවපත් වෙන්න හාමුදුරු කියලා මට ආශිර්වාද කරන්න හාමුදුරුවනේ. ඔන්න ඕවට තමයි ඉල්ලගෙන තියෙන්නේ. ඉතින් අද රහතන් වහන්සේ කෙනෙක් ඇත්තටම පහළ වුණොත් ඒ උත්තමයන්ගෙන් ඉල්ලන්නේ ඕවා තමයි මිනිස්සු. ඉතින් ඒක තමයි ඇත්තම ස්වභාවය. එතකොට ඒ තැන ඒ අදහස මම මේ කියන එක හොඳට බලන්න. රහත් ඵලය ප්‍රකාශ කරන 5 දෙනාගෙන් පළවෙනි කෙනා තමයි ඇත්තටම පිස්සු. ඒ කියන්නේ පිස්සන් කොට ඉන්නේ පිස්සු වගේ. තමන් රහත් කියලා කියා ගන්න ස්වභාවයකට යන්න පුළුවන්. එහෙම ස්වභාව තියෙනවා. ඊළඟට තියෙනවා අදිමාණයෙන් ප්‍රකාශ කරන එක. තමන් මෙහෙම තැනක ඉන්නේ කියලා අර ධර්මයේ වරද්දලා අල්ලගෙන ඉවර වෙලා අදිමාණයෙන් ප්‍රකාශ කරන තැනකට එන්න පුළුවන්. ඊළඟට තියෙනවා නැතිගුණ ප්‍රකාශ කරනවා කියන අර්ථයෙන්. ඒ කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් තමන් රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරන අර්ථය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයටත් එක්ක අවසාන වශයෙන් ඇත්තටම රහත් වෙලා ඉන්න කෙනෙක් කියන්න පුළුවන්. ඔය ආදී වශයෙන් 5 ආකාරයක් මට මතක හැටියට දේශනා දෙනවා. මම හිතන්නේ මම 5 ආකාරයෙම කිව්වා ඕගලන්ට. ඒ මොනම හෝ ආකාරයකින් කවුරු හරි තමන් රහත් කියලා ප්‍රකාශ කළොත් එයාව පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. එයාව පැත්තකින් තියන්න. තියලා භාග්‍යවතුන් වහන්සේට නැඹුරු වෙන්න. ධර්මයට නැඹුරු වෙන්න. සංඝයාට නැඹුරු වෙන්න. පුද්ගලයෙක්ට නෙමෙයි, සංඝයාට නැඹුරු වෙන්න. තෙරුවනට නැඹුරු වෙන්න. එසේ තෙරුවනට නැඹුරු වෙලා ශාසනය මතු කරගන්න මහන්සි වෙන්න. නැත්තම් වෙන දේ තමයි ඕගොල්ලෝ ඒ පුද්ගලයෝ සරණ ගිහිල්ලා ඉවර වෙලා ඒ පුද්ගලයා සරණ ගිහිල්ලා අන්තිමට ඒ පුද්ගලයාගේ අඩුපාඩු වැරදි දකින්නට ඒකටත් බැන ඉන්න ඊට පස්සේ. එහෙම වෙනවා. ඒක නිසා පුද්ගල සරණ යන්න එපා, භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ. ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ගේ ඉරියව්වකවත් වැරද්දක් නැහැ මගේ පින්වතුනි. බ්‍රහ්මාවිෂ සූත්‍ර ආදී සූත්‍ර කියව ගන්න. ඒ අර්ථයෙන් අද නම් සම්මා සම්බුදුරු පහළ වෙන්න බෑ. පහළ වෙනවා නම් පහළ වෙන්නේ මහරහතන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්ට පහළ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා තාම. හැබැයි ඒකත් දැන් එන්න අඩු වෙමින් යන්නේ. මේ වගේ කාලයක සෝවාන් වෙනවා කියන එකත් හරිම අමාරුයි. ඉතින් මම කියන්නේ
සෝවාන් සකදාගාමි අනාගාමි රහත් වෙන්න නෙමෙයි අපි උත්සාහවන්ත වෙනවා. අපි සත්‍ය හරියට අවබෝධ කරගන්න අනුපූර්ව ප්‍රතිපදාව මොකක්ද කියන දැනටයි මහන්සි වෙන්න ඕනේ. එතෙන්ට මහන්සි වෙලා අපි කටයුතු කරගෙන ගියා නම් මං හිතන්නේ අපි හැමෝටම කරදරයක් නැතුව මේක කරදරයක් නැතුව එකක් නෑ. ඇත්තටම මේක මාර්ගය තුල තාම කටෝරයි මේ ගමනේ අනේක. මං කියන්නේ අර මේක අර වරද්ද ගන්නේ නැතුව මේ ප්‍රතිපදාව වරද්ද ගන්නේ නැතුව අපිට ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් ලැබෙයි. ඒ නිසා ඒ අර්ථයෙන් අපි සෙමෙන් සිහියෙන් නිහඬව මේ ගමන කරගෙන යන්. ඉතින් ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේගේ ස්වරය, බුද්ධ හඬ, උන්වහන්සේගේ මේ මහා ආශ්චර්යමත් දේශනාව ජනපද නිරුක්තියෙන් සාකච්ඡා කරන්න කියලා කියන තේරෙන භාෂාවෙන්. ඉතින් තේරෙන භාෂාව තමයි අත්‍තරම අපි හැමෝගෙම අදහස සංනිවේදනය කරගන්න තියෙන අර්ථය තමයි මාගධීය කියන එක. එතකොට ඒ හැඟීම් භාෂාව අදහස සංනිවේදනය කරන භාෂාව මොකක්ද කියන එක හොඳට ඔබ විමසන්න. මම කිව්වට පිළිගන්න එපා. අටුවාවේ තිබ්බාරයා කිව්වා මෙයා කිව්වා කියලා ඔබ පිළිගන්න එපා. ඔබම විමසන්න එක. එසේ විමස ප්‍රඥාවම මතු කරගෙන මේ ගමන ඉදිරියට යන්න දක්ෂ වෙන්න ඒ අර්ථ මතු කරගන්න කියන හැඟීම මතක් කරමින් දේශනාව හමාර කරනවා. අඩුපාඩුවක් වැරද්දක් වුණා නම් 10000 වාරයක් සමා වෙන්න. අද දවසේදී මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වය ලබා දීලා තියෙන්නේ මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුලින් විසුරුවා හැරීම සඳහා ඔක්තෝබර් නොවැම්බර් මාසවල ජන්මදිනයන් යෙදෙන හිතමිතුරන් පිරිසක් විසින් තමයි මේ කාරණාව සිද්ධ කරන්නේ. උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලුම කුසල පුණ්‍ය මහිමෙන් ඔක්තෝබර් නොවැම්බර් මාසයන්හි ජන්මදිනයන් යෙදෙන රුක්මන් වෙල්ගම, ජයන්ත ධර්මදාස, ශිරෝමණී හෙට්ටිආරච්චි, සුභාෂිනී චන්ද්‍රසේන, ආනාද සිල්වා, ටශ්‍යාද සිල්වා, ඉන්ද්‍රා වීරමන්, මාලා අලහකෝන්, අමාදි අලහකෝන්, රජීව දන්තනාරායන, ජිනානි ජයසිංහ, රවී සහ නයනිකා බොතේජු, දිලුම් නවරත්න වෙල්ගම, ප්‍රතිවා ධර්මදාස, ෂොන්ටාල් සමරසිංහ යන සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා. සියලුම ධර්ම දාණය මේ උතුම් ධර්ම දාණය හැම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන්, ඥාතීන්, හිත මිත්‍රයන්, විශේෂයෙන්ම ශ්‍රීනී ධර්මදාස, මාලනී සහ කරෝ, ශිරාණී සහ කෝසල, විජේතිලක, මෙල්වින් වෙල්ගම යන අය මේ කුසල අනුමෝදන් වී සසර දුක් නිවා නිවන් අවබෝධ කර ගනිත්වා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අතුරු සියලුම මහා සංඝරත්නයටද උතුම් නිවන් අවබෝධයේ පිණිසම මේ සියලු පුණ්‍ය කුසල හේතු වාසනා වේවා කියන අර්ථයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. ඉතින් ඒ අර්ථයෙන් හැම දිනාටම යහපත සිත සාන්ති අභිවෘද්ධිය සැලසේවා. යහපත හේවත් දහන කතාව මනසේ අවබෝධ වේවා. සිත හේවත් සීල කතාව මනසේ අවබෝධ වේවා. ශාන්තිය හේවත් සග්ග කතාව හේවත් පවට ලැජ්ජා බය අවබෝධ කරන නුවණ පහළ වේවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව නෙක්ඛම්මේ ආනිසංස දකින අභිවෘද්ධිය හේවත් ගුණ වෘද්ධිය, සීල වෘද්ධිය, තපෝ වෘද්ධිය, ප්‍රඥා වෘද්ධිය කියන ඒ සියලුම වෘද්ධීන් අවබෝධ කරමින් සෑම සිළු දිනාටම ගුණයෙන් වැඩේවා, නැණයෙන් වැඩේවා, සීලෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. ගුණ වෘද්ධ, සීල වෘද්ධ, තපෝ වෘද්ධ, ඉවසීම කියන වෘද්ධිය, තපෝ වෘද්ධිය මේ ආදී වශයෙන් යහපත සිත සාන්තිය අභිවෘද්ධිය සලසා ගනිමින් අප්‍රමාදීවම නිවනම සාක්ෂාත් කර ගනිත්වා. පතන බෝධිය මුදුන්පත් වේවා. උතුම් නිවනින්ම නිවී සැනසේවා කියලා හැමදෙනාටම ආශිර්වාද කරන්නට යෙදෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව්සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින්. උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පින් දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පින් දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි.
දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දේශක්ඛයෝ නිබ්බානං